අපි භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ අවසාන පාඩම තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේ කොටසේ සිද්ධාන්තවල අපිට ලැබෙන සමීකරණ අර අපි මීට කලින් ඉගෙන ගන්න පාඩම් වල තරම් නැහැ. සමීකරණ අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා එක අතකින් ගත්තම පාඩම ලේසි වගේ හැඟෙන්න පුළුවන්. නමුත් මේ කොටස අපිට ලැබෙන්නේ අර තාපයේ පාඩමෙන් ලැබෙන ප්‍රශ්නයත් එක්ක. ඒතර 10 වෙනි ප්‍රශ්නේ A කොටස සහ B කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකේ B කොටස තමයි පදාර්ථ හා විකිරණ යටතේ ලැබෙන්නේ. ඒතර A කොටස ලැබෙන්නේ තාපය කොටසෙන්. ඒතර අපි දන්නවා තාපය කියන්නේ ඊටම විශාල දීර්ඝ පාඩමක්. ඒතර ඒකෙන් ලැබෙන රචනා ප්‍රශ්නයත් මේකෙන් ලැබෙන රචනා ප්‍රශ්නයත් තමයි එකට එන්නේ. ඒතර ඔයාලා තාපය කොටසෙන් ප්‍රශ්නේ තෝරගත්තොත් මේක කරන්න බෑ. මේක කරනවා නම් තාපය කොටසේ ප්‍රශ්නය කරන්න බෑ. අපි බලමු මේක තමයි සාමාන්‍යයෙන් විෂය නිර්දේශයේ අපි ඉගෙන ගන්න භෞතික විද්‍යාවේ දිහා බැලුවොත් මෑත කාලයේම හොයාගන්න පිළිවෙල තියෙන්නේ මේ පදාර්ථ හා විකිරණ කියන කොටසේ. අපි දන්නවා මේ ඊට කලින් අපි ඉගෙන ගන්නපු අර දෝලන හා තරංග, එතකොට ආලෝකය, තාපය, ඒ වගේ පාඩම් වල ගොඩක් තියෙන 1800 ගණන් වල ඒ වගේ ඈත කාලේ ඉගෙන ගන්නපු විෂය නිර්දේශයේ තිබිච්ච සිද්ධාන්ත තමයි මේකේ තියෙන්නේ. මේක නම් තියෙන ටිකක් මෑත කාලේ හොයාගන්නපු සමහර සිද්ධාන්ත. අනිත් එක දැන් වර්තමානයේ උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය හදන රෝසා සර් තමයි මේ කොටස විෂය නිර්දේශයට ඇතුළත් කරන්න ගොඩක් මහන්සි වුණේ. ඒ නිසා ඒ සර් කැමතියි මේ කොටසෙන් නිතරම ප්‍රශ්නයක් විභාග ප්‍රශ්න පත්‍රයට දාන්න. ඒ නිසා මේවා හොඳට බලා ගන්න. සර්ුත් මේක සම්බන්ධ ලෙක්චර්ස් වගේක් කරලා තියෙනවා. ඒක නිසා ඒවා ඇත්තටම ගණන් හැදෙන්නේ නැහැ. අපි විෂය නිර්දේශයේ කිසියම් සිද්ධාන්ත කොටස සාකච්ඡා කරාට පස්සේ ඒකේ ගණන් ටිකක් හදනවනේ සමීකරණ පුරුදු වෙන. ඒතොර සර් කරන පාඩම් වල ඒ වගේ ඒවා කරන්නේ නැහැ. සර් සාමාන්‍යයෙන් ඒකේ සිද්ධාන්ත කොටස් තමයි විස්තර කරලා තියෙන්නේ. දරුවන්ට ඒකත් බැලුවම මම හිතන්නේ මේවා ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම ඒ කොටස ඒ සර් කරපු එක බලන්න කියලා කියන්නේ මේ සර්ම නිසා ඒ ප්‍රශ්නෙත් හදන්නේ. සර් ඒවා සම්බන්ධයෙන් දරන අදහස මොන වගේද? ඒවා කතා කරන්නේ මොනවද කියලා දැනන් ඉන්න එක දරුවන්ට ප්‍රයෝජනවත් වෙන නිසා. අපි බලමු මේක මොනවද මේකේ තියෙන කොටස් කියලා. පදාර්ථ විකිරණ කියලා තියෙන්නේ. මේ විකිරණ කියන කොටස අපි ඉගෙන ගන්න කාලේ කලින් භෞතික විද්‍යාවේ තාපය කොටසටම තමයි ඉගෙනුවේ. අපි තාපය කොටසේ අවසාන හරියට මේ විකිරණ කියන කොටස ඉගෙන ගත්තා. දැන් ඒක අර සමහර පරණ පොත් අරගෙන බැලුවොත් ඒ පොත්වල නම් තාපය පොතේම තමයි විකිරණය කියන කොටසක් තියෙන්නේ. අර පස්සේ කාලේ තමයි මේක මේ පදාර්ථ සහ විකිරණ කියලා වෙනම පාඩමක් විදියට ගත්තේ. අර ලක්ෂ්මන් දිසානායක සර්ගේ වගේ අර පරණ පොත් අරගෙන බැලුවොත් ඒවයි තාපය කොටසෙම තමයි මේ විකිරණයත් විස්තර කරලා තියෙන්නේ. ඒක නිසා මේ පදාර්ථ හා විකිරණ කියන පාඩමේ අපි ඉස්සෙල්ලා මේ විකිරණය කියන කොටස බලනවා. ඊට පස්සේ අනිත් කොටස් සාකච්ඡා කරනවා. තාප විකිරණය. ඒතර තාප විකිරණයට යනකොට දරුවෝ අර තාපයේ පාඩමේ සංවහනය සහ සංනයනය කියන සිද්ධාන්ත කොටස් ඉගෙනගෙන ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ කොටස් දෙක ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒතර අපි දන්නවා සංවහනය කියලා කියන්නේ අර රත් වෙච්ච වස්තුවකට සුළං ප්‍රවාහයක් ඇවිල්ලා ඒ වාතාංශු විසින් අර රත් වෙච්ච වස්තුවේ තියෙන තාපය අවශෝෂණය කරගෙන නැවත ගමන් කරන සංසිද්ධිය. මෙන්න මේ වගේ එකක්. දැන් කිසියම් රත් කරපු වස්තුවක් අපි පරිසරයේ එල්ලලා තියලාම මෙයාගේ තාපය පිට කරනකොට මේ වාතාංශු මෙහෙන් ඇවිල්ලා වාතය මෙහෙන් ඇවිල්ලා ඒ වාතාංශු මේ පෘෂ්ඨයේ ගැටිලා එයාගෙන් තාපය අවශෝෂණය කරගෙන නැවත ඒගොල්ලෝ ගමන් කරන්න ඕන. අන්න ඒ සංසිද්ධිය තමයි මෙහාට. ඒතර ඒ සංසිද්ධිය තමයි සංවහනය කියලා ඉගෙන ගත්තේ. ඒතර සංවහනය යටතේ අර ගණන් හැදුවේ අපි නිව්ටන්ගේ සිසිලන නියමයේ යෙදුව අවස්ථාවේ සංවහන ධාරා කියලා අපි සාකච්ඡා කරා. අනිත් අර තාපහානියක් වෙන්නේ වද නැද්ද කියලා වගේ කතා කරන අර කැලරිමීටර් පරීක්ෂණ වගේ ඒවායි. විශේෂයෙන්ම ඊතර තාපය හානි වෙන්නේ සංවහනය. කියන සුළං ධාරාවක් ඇවිල්ලා මේකේ තියෙන තාපය අවශෝෂණය කරගෙන නැවත ඒගොල්ලෝ ගමන් කරන සංසිද්ධිය. ඊළඟට අනිත් එක සංනයනය.
සන්නයනය. එතකොට මේකත් අපි තාපය පාඩමේ ඉගෙන ගන්නවා. සමීකරණයක් එහෙම ලියනවා අර ඩෙල්ටා Q යට ඩෙල්ටා C සමානයි. මෙන්න මේ වගේ සමීකරණයක්. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සන්නයනය මගින් තාපය ගමන් කිරීමේ ශීඝ්‍රතාව මතට ලියන්නේ. මෙයා සමානයි Ka තීට කරන තීට දෙක බෙදීම L කියලා. මෙන්න මේ වගේ සංසිද්ධියක් මේ වගේ සමීකරණයක් ලියලා ගණන් හැදුවා සන්නයනේ. එතකොට අංශු ගමන් කරන්නේ නැහැ. අංශු නිශ්චලව තියෙනවා. මේ වගේ දණ්ඩක් වගේ එකකට තමයි අපි මේක ලිව්වේ. ඒතර මේකේ තියෙන අංශු චලිත වෙන්නේ නැහැ. මෙයා ලබා ගන්නා තාපය මෙයාට දෙනවා. එයාගේ තාපය මෙයාට දෙනවා. ඔන්න ඔය විදිහට මේ පැත්තට තාපය ගමන් කරනවා. අංශු චලිත වීමකින් තොරව තාපය ගමන් කරන ක්‍රියාවලිය තමයි සන්නයනය කියලා කතා කරේ. මේකට දාලා සමීකරණ තමයි මෙන්න මේ විදිහට ලිව්වේ. ඒතර සංවහනයේදී අපි නිව්ටන්ගේ සිසිල නියමය වගේ ඒවා ලියලා අර Q සමාන mc කියන සමීකරණ ලිව්වට පස්සේ වස්තුවකින් තාපය හානි වීම සම්බන්ධ සමීකරණයක් ලියලා අපි ගණන් හැදුවා. ඒතර මේ දෙක නෙමෙයි දැන් අද අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊළඟ කොටස මේක අපි කතා කරන්නේ විකිරණය. ඒතර මෙතන කියනවා තාප ශක්තිය එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට ගමන් කරන සංසිද්ධිය තමයි තාප සංක්‍රමණය කියලා හඳුන්වන්නේ. ඒතර තාප සංක්‍රමණයට මෙයාට ක්‍රම තුනක් අපි ඉගෙන ගන්නවා. එකක් තමයි සංවහනය, අනිත් එක සන්නයනය. දැන් ඉගෙන ගන්න තියෙන්නේ විකිරණය. ඒතර මේ දෙක අපි තාපයේ පාඩමේ ඒවයි සමීකරණ ලියලා ඒවෙන් ගණන් හදලා ඒවා ඉවර කරලා තියෙනවා. දැන් මෙන්න මේ කොටස අපි අද ඉඳලා සාකච්ඡා කරලා බලමු. ඒතර මෙතන අර කලින් ඒව ගැන මම කියපු දේවල් තියෙන්නේ. පළමු සහ දෙවන ආකාරයට තාපය සංක්‍රමණය වීමට මාධ්‍යයක් අවශ්‍යයි. එක්ක වාතය එන්න ඕන නැත්නම් ඒ පදාර්ථයේ අංශු Taman තාපය අරන් ඊළඟ අංශුවට දෙන්න ඕන. මේ විදිහට තාපය ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍යයි. ඒතර මේ ඊළඟ එක්කිනාට විකිරණය මගින් තාපය සන්නයනය කරනකොට තාපය ගමන් කරනවට අංශුමය මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි දන්න ප්‍රධාන වශයෙන් සූර්යාගේ ඉඳලා පෘථුවියට තාප ශක්තිය ගමන් කරන්නේ විකිරණය මගින්. ඒතර පෘථිවි පෘෂ්ඨයත් එක්ක ගත්තම සාමාන්‍යයෙන් කිලෝමීටර් 1ක් 2ක් වගේ ටිකක් උඩට යනකම් විතරයි වායු ගෝලයේ තියෙන්නේ. ඒතර ඊට එහා රික්තයක් තියෙනවා. ඒතර ඒ රික්තය හරහා තාපය පෘථිවියට එන්නේ එකම ක්‍රමය විකිරණය. ඒතර විකිරණයට අනුව තාපය ගමන් කරන්න අංශුමය මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක දරුවෝ මතක තියන් ඉන්න ඕනේ. ඒතර අපි දැන් විකිරණ කියලා කිව්වම අපිට ඒ තරම්ම සමහරට අදහසක් වෙන එකක් නැහැ. දැන් අපි සූර්යාගෙන් එන ආලෝකය කියන එක දකිනවනේ. ඒතර ආලෝකය අපි ඉගෙන ගන්නේ විද්‍යුත් චුම්බක තරංග විශේෂයක් කියලා. ඒතර තාප විකිරණත් විද්‍යුත් චුම්බක තරංග ඒක අර තරංග ආයාමයෙන් ගත්තොත් රතු ආලෝකයට වඩා පිටිපස්සෙන් තමයි ඉන්නේ. ඒතර ඒක තමයි මෙතන කියන්නේ. දැන් අපි දන්නවා මේ අපි සූර්යාගෙන් ලැබෙන තාප විකිරණ අපේ ඇඟට වැටිලා අපේ ශරීරයේ රත් වෙන එක අපිට තේරෙනවා. එහෙම නැත්නම් අපි දැන් මොන හරි ගිනි ගොඩක් වගේ එකක් තැනක හිටියොත් එහෙම නැත්නම් ගෙදර කොළ වගේ කොළ රොඩු ටිකක් පුච්චනකොට ඒ වගේ එකක් ආසන්නයේ අපි රැඳිලා හිටියොත් අපිට රස්නය දැනෙනවා. අපි එතන දකිනවා අර සංවහන ධාරා අර ගිනි ගොඩ පිච්චෙනකොට ඒකෙන් දුම් යන්නේ. ඒ දුම් කියලා කියන්නේ සංවහනය තමයි. වාතයනේ ඇවිල්ලා රත් වෙලා අර ගිනි ගොඩෙන් තියෙන තාපය අරගෙන ඒගොල්ලෝ ඉහළට යනවා. ඒතර සංවහන ධාරා හැමතිස්සෙම ඉහළට තමයි ගමන් කරන්නේ. ඝනත්වය අඩු වුණාම ඉහළට යනවා. ඒතර එහෙනම් අපි ගිනි ගොඩට පැත්තකින් හිටියම අපිට ඒ රස්නේ දැනෙන්න විදියක් නැහැ සංවහණයෙන්. මොකද සංවහන ධාරා යන්නේ ඉහළට. නමුත් අපි දන්නවා අත්දැකීම් තියෙනවා අපිට අපි ඒ ගිනි ගොඩ ටිකක් පැත්තකින් හිටියොත් අපේ ඇඟට රස්නේ දැනෙනවා. අන්නේ රස්නේ දැනෙන්නේ විකිරණය වගේ. ඒතර ඒක මාධ්‍යයක් හිටියත් එකයි නැතත් එකයි තාප විකිරණ අපේ ශරීරයට ගමන් කරනවා. ඒතර තාප විකිරණ කියන එක අපිට අත්දකින්න පුළුවන් එක්ක ඒ වගේ තැනක නැත්නම් සූර්යාගෙන් ලැබෙන ආලෝකය සහ තාපය කියන දෙන්න එකට එන්නේ ඇත්තටම. ඒ දෙක අපිට වෙන් කරන්න අමාරුයි. නමුත් එතන තියෙනවා තාප විකිරණත්. ඒවෙන් තමයි අපේ ඇඟට රස්නයක් දැනෙන්නේ. ඒතර මෙතන තියෙන්නේ විශේෂයෙන් මේ කරුණ මතක තියාගෙන ඉන්න ඕන. සංවහනය සහ සන්නයනයට අංශුමය මාධ්‍යයක් අවශ්‍යයි.
ඒතර විකිරණයට අංශුමය මාධ්‍යයක් අවශ්‍ය නැහැ. තව පොඩි නෝට් එකක් දීලා තියෙනවා. තාප විකිරණත් විද්‍යුත් චුම්බ තරංග විශේෂයක්. එතකොට ඒගොල්ලෝ අර රතු ආලෝකයට පොඩ්ඩක් පිටිපස්සෙන් ඉන්න නිසා තරංග ආයාමයත් එක්ක බැලුවම ඒගොල්ලෝ අදෝරක්ත කිරණ කියලා තමයි හඳුන්වන්නේ. ඒතර බලන්න ඒගොල්ලෝගේ තරංග ආයාමය මෙන්න මේ මයික්‍රෝමීටර් 1 කියන පරාසයේ ඉඳලා මිලිමීටර් 1 කියන පරාසය තමයි තියෙන්නේ. මේවයි අගයන් නම් මතක තියන් ඉන්න ඕනේ නැහැ. නමුත් රතු ආලෝකයේ පිටිපස්සෙන් තමයි තරංග ආයාමය තියෙන්නේ කියලා මතක තියෙන්න ඕනේ. ඒතර මේ සියලුම විකිරණ තාප විකිරණ අපි අර ආලෝකයේ පාඩමෙත් ඉගෙන ගත්තා. දෝලන තරංග පාඩමෙත් අපි සාකච්ඡා කරා. හැමෝම ගමන් කරන්නේ රික්තය තුල 3 වැඩි කිරීම 10 කියන වේගයෙන්. තාප විකිරණ සියල්ලම ඒවා ආලෝකයත් එක්කම එන නිසා ඒගොල්ලෝ ගමන් කරන්නේ අපි අර c කියලා හඳුන්වන වේගය c 3 වැඩි කිරීම 10 8 වෙනි බලය. තත්පරයට මීටර් 3 වැඩි කිරීම 10 8ක් ගමන් කරන තාප විකිරණ. ඇත්තටම ආලෝකයත් එක්ක මේ දෙක එකට පැටලවිලා තමයි එන්නේ. ඒතකොට දැන් අපි නිකන් අපිට ඕනනම් මෙන්න මේ වගේ කියන්න පුළුවන්. තාප විකිරණ නිකන් මේ කඩදාසි කොලයක් වගේ දෙයක්. දැන් අපි දන්නවා අපිට කඩදාසි කොලයක් අපි ඉන්න ස්ථානයේ කියලා තව ගොඩක් ඈතකට වීසි කරන්න ඕන නම් අපි කඩදාසි කොලයක් අරගෙන ඒක නිකන් වීසි කරාට ගමන් කරන්නේ නැහැනේ. ඒක මගදී බිම වැටෙනවා. නමුත් අපිට මේ කඩදාසි කොලය ගල් කැටයක වගේ එක ගල් ගෙඩියක ඔතලා කිසියම් බර දෙයක ඔතලා ඕනනම් අපිට පුළුවන් ටිකක් ඈතට වීසි කරන්න. අන්න ඒ වගේ තමයි මේ තාප විකිරණත්. මම අර ගල් ගෙඩියක් කියලා උදාහරණයක් ගත්ත එක එයා තමයි ආලෝකය. ඒතර ආලෝක කිරණ අපි සාමාන්‍යයෙන් සරල රේඛීයව තමයි අඳින්නේ. මෙන්න මේ වගේ ආලෝක කිරණ මේවයි එතිලා තමයි තාප විකිරණ එන්නේ. තාප විකිරණ ආලෝකයත් එක්කම මෙන්න මේක මෙහෙම එතිලා තමයි එන්නේ. කොහොම. අපිට ඔන්න ඔය වගේ හිතන්න පුළුවන්. ඒතර තාප විකිරණ වලට තනියම ගමන් කරන්න අමාරුයි. දැන් වීදුරුවක් වගේ එකක් හරහා ඇතුළට එන්න අමාරුයි තාප විකිරණ වලට. නමුත් ආලෝකයත් එක්ක එකතු වුණාම එන්න පුළුවන්. ඒතර ආලෝකයත් එක්ක එකතු වෙලා පටලවිලා තමයි මේක පොළවට වැටෙන්නේ. ඒතර පොළවට පතිත වුණාම සාමාන්‍යයෙන් ආලෝකය පොළවේ තියෙන ගස් කොළන් වලට පසට නැත්නම් ඔය ගොඩනැගිලි වල තියෙන බිත්ති වගේ දේවල් වලට අවශෝෂණය වෙනවා. ඒතර තාප විකිරණ තනි වෙනවා. අන්න ඊට පස්සේ තාප විකිරණ වලට ගමන් කරන්න බෑ තනියම. ඒකයි ඒ තාපය කිසියම් තැනක රැඳිලා තියෙන්නේ. ඔයාලා උදාහරණයක් විදිහට දන්නවා ඇති දැන් වාහනයක් වගේ එකක් අවුවේ කිසියම් තැනක නවත්තලා තිබුණොත් වීදුරු සම්පූර්ණයෙන්ම වහලා ඒතර ආලෝකයත් එක්ක තාප විකිරණ ඇවිල්ලා ඒගොල්ලෝ අර ආලෝකයත් එක්ක එන නිසා වීදුරු හරහා ඇතුළට යනවා. දෙන්න එකට එකතු වුණාම යන්න පුළුවන් වීදුරු හරහා. ඒතර වීදුරු හරහා වාහනේ ඇතුළට ගියාට පස්සේ ආලෝක කිරණ ටික ඒකේ ඇතුලේ කාර් එක හරි වාහනේ හරි ඇතුලේ තියෙන සීට් වලට අර ඒ පුෂ් වලට උරා ගත්තට පස්සේ තාප විකිරණ ඒක ඇතුලේ තනි වෙනවා. ඒතර ඒගොල්ලන්ට ඊළඟ අවස්ථාවේ අර වීදුරු පුෂ්ඨය හරහා තනියම එන්න බෑ. මොකද එනකොට ආවේ ආලෝකයත් එක්කනේ. දැන් යන්න වෙන්නේ තනියම. එහෙම යන්න බෑ. අන්න එතකොට තාප විකිරණ ඒ වාහනේ ඇතුලේ රැඳිලා තියෙනවා. ඒක නිසා තමයි මේ අවුවේ තියෙන වාහනයකට අපි ඊට පස්සේ ගොඩ වෙන්න ගියොත් විශාල රස්නයක් අපිට දැනෙන්නේ. අන්න ඒවා තමයි අපි ඔය තාප විකිරණ කියලා මේ පාඩමේ ඉගෙන ගන්න. පොදුවේ මතක තියාගෙන ඉන්න ඕනේ මේගොල්ලෝ හැමෝම ආලෝකයේ වේගෙන් ගමන් කරනවා කියලා. මේවයි ලොකුවට මතක තියාගන්න තරම් දෙයක් නැහැ. ආලෝකයේ වේගය මේකෙත් අගේ මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ. ඒකත් විභාගයට අවසන් දෙනවනේ. නමුත් එයාලා තාප විකිරණ ආලෝකයේ වේගෙන් ගමන් කරනවා කියන එක තමන්ගේ ඔළුවේ ඒ අදහස තියෙන්න ඕන. මේ මෙතන තියෙන්නේ සූර්යාගෙන් වැටෙන තාප විකිරණ වල සාමාන්‍ය ප්‍රතිශත වගේ අගයක් දීලා තියෙන්නේ. ඒතර මේ පාරජාම්බුල කිරණ කියලා කොටසක් තියෙනවා. අදෝරක්ත කිරණ කියලා කොටසක් තියෙනවා. දෘශ්‍යාලෝකය කියලා තව කොටසක් තියෙනවා. මේ ප්‍රතිශත අගයන් නම් මේ මම මෙතන සඳහන් කරපු අගයම නෙමෙයි. එක එක පොත්වල එක එක විදිහට තියෙන්නේ. මේවා සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒතර අර පෘථුවියට වැටෙනකොට ආලෝකය සූර්යාගෙන් එන ආලෝකයෙන් මේ ටිකක් ඉහළ තියෙන ඕසෝන ස්තරය මගින් රඳවා ගන්නවා. ඒකෙන් තමයි අපේ ශරීරයට හානිකර කිරණ වර්ග පෘථුවියට වැටෙන්නේ නැත්තේ.
ඒතර දෘශ්‍යාලෝකේ අපිට ලැබෙනවා. පාරජාම්බුල කිරණත් අපිට ලැබෙනවා. ඒතර අපිට අර ප්‍රිස්ම වගේ පාඩම් වල ආලෝකයේදී අපි ඉගෙන ගත්තේ මෙන්න මේ කොටස තමයි. පාට 7කට බෙදලා අර වර්ණාවලී මානෙ වගේ පාඩම් වලදී අපි මේ අර සුදු ආලෝකේ වැටෙනවා මේවා වෙන් වෙලා යනවා කියලා අපි ඉගෙන ගන්නවානේ ඒ ටික. ඒතර ඒ ආලෝකේ සම්පූර්ණයෙන්ම එකතු වුණාම තමයි සුදු පාටට අපිට පේන්නේ. ඒතර මෙන්න මේ කොටසත් මේ පාරජාම්බුල කිරණත් කියන ඒවා තමයි ප්‍රධාන වශයෙන් විකිරණ කියලා අපි මේ පාඩමේ දැන් ගණන් හදන්න ගන්න. ඉතින් සමහරලාට ඒක විකිරණ කියලා කියනවා. නැත්නම් සමහරලාට ආලෝකය කියලා කියනවා. ඒතර මේ ආලෝකය කියලා කිව්වත් ඒත් විකිරණ කියන අදහසින් තමයි කියන්නේ. මේවයි මේ අගයන් මතක තියාගන්න ඕනේ. මේවා නිකන් දීලා තියෙන්නේ මේ වගේ භාග සංඛ්‍යා තමයි ආලෝකයේ සූර්යාගෙන් එන ආලෝකය බෙදලා ගත්තොත් අපිට ලැබෙන්නේ. මෙතන බලන්න. ඒතර තාප විකිරණත් ආලෝකය වගේම හැසිරෙන නිසා මේවත් අර ආලෝකයේ පාඩමේ අපි ඉගෙන ගනිපු ආලෝකයේ ගුණාංග ඉගෙන ගනිපුවා වර්තනය, පරාවර්තනය, නිරෝධනය, විවර්තනය අන්නේ සංසිද්ධි සියල්ලටම තාප විකිරණත් භාජනය වෙනවා. එතකොට අපි දන්නවා දැන් ආලෝකයේ පරාවර්තනය, වර්තනය තමයි අපි අර ආලෝකයේ පාඩමයට ඉගෙන ගත්තේ. ඊළඟට අපි අර තරංග පාඩමේ ඉගෙන ගත්තා විවර්තනය වගේ සිද්ධි අර කුඩා සිදුරකින් යනකොට කිරණ නැවිලා ගමන් කරන ඒවා. ඒ දේත් වෙනවා ආලෝකයට. නමුත් ඒ ආලෝකයේ විවර්තන රටා බලන්න කියලා අපිට ආලෝකයේ පාඩමේ තිබුණේ නැහැ. මොකද චූටි සිදුරු වලින් ඕන ආලෝකයේ ගමන් කරන්න එහෙම විවර්තන රටාවක් ඇති කරගන්න ඕන නම් සෝඩියම් ආලෝකයේ විවර්තන රටා සමහර පොත්වල දාලා තියෙනවා. නමුත් අපේ විෂය නිර්දේශය නැහැ. නමුත් මෙතන කියන්නේ අර ආලෝකයට තිබුණු මෙන්න මේ සංසිද්ධි පරාවර්තනය, වර්තනය, විවර්තනය, නිරෝධනය, ද්‍රවණය ඔහොම තිබුණා ගොඩාක් රාශි. ඒ හැම එකම වගේ ආලෝකයටත් තියෙනවා කියලායි කියන්නේ. ඊට අමතරව කියනවා තාප විකිරණ සතු විශේෂ ගුණයක් වන්නේ කළු හෝ රළු පෘෂ්ඨ ඒවා වැඩිපුර අවශෝෂණය කරනවා කියන්නේ. ඒක තමයි අපිට දැන් ඕන අවශ්‍ය වෙන එක වැදගත් ගුණාංගයක්. කළු පෘෂ්ඨයක් එහෙම නැත්නම් රළු පෘෂ්ඨයක් තාප විකිරණ වැඩිපුර අවශෝෂණය කරනවා. ඒතර උපදාලා තියෙන පෘෂ්ඨ නැත්නම් සුදු පාට පසුබිමක් තියෙන පෘෂ්ඨ තාප විකිරණ අවශෝෂණය කරන්නේ අඩුයි. ඒවා කරන්නේ තාප විකිරණ පරාවර්තනය කරනවා. දැන් අපි දන්නවනේ කණ්ණාඩියකින් රසදිය ගාලා එක පැත්තක අනිත් පැත්තේ අපි තල දර්පණයක් විදිහට පාවිච්චි කරාම ආලෝකයේ පරාවර්තනය වෙනවනේ. ඒ වගේ තාප විකිරණත් පරාවර්තනය වෙනවා. ඒ පෘෂ්ඨයක් කළු කරලා තිබුණොත් තාප විකිරණ අවශෝෂණය කරගන්න. දැන් අපි ඕගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ බැලුවොත් දැන් නම් අපිට මේ වගේ අත්දැකීමක් නැහැ. ඉස්කෝලේ යන කාලේ අපි අවු එහෙම ගියොත් දරුවෝ දැකලා තියෙනවා, දරුවන්ට දැනිලා තියෙනවා, දරුවන්ගේ ඔළුව තමයි ගොඩක් රත් වෙන්නේ. මොකද සුදු පාට ඇඳුමක් ඇඳලා තියෙන නිසා ශරීරයට වැටෙන ආලෝකයයි තාප විකිරණයි පරාවර්තනය වෙලා යනවා. ඔළුව කළු පාට නිසා මේ කෙස් වලට ආලෝකයත් තාප විකිරණත් දෙකම අවශෝෂණය කරගන්නවා. එතකොට තාප විකිරණ ඔළුවට වැටෙච්ච නිසා ඔළුව විශාල වශයෙන් රත් වෙනවා. අන්න ඒකයි මෙතන මේ ගුණාංගයක් විදිහට කියන්නේ කළු පෘෂ්ඨ එහෙම නැත්නම් රළු පෘෂ්ඨ. නිකන් කළු ගල් වලින් වගේ හදපු අර බිත්ති තියෙන තැන් එහෙම ඒ තරම් සුමට කරලා නැති වගේ තැනකට තාප විකිරණ වැටුනොත් ඒකෙන් විශාල වශයෙන් ඒගොල්ලොන්ට අවශෝෂණය කරගන්න පුළුවන්. ඒකයි මෙතන අපි මෙතන වැදගත් ලක්ෂණයක් විදිහට ඉගෙන ගන්න ඕන. තාප විකිරණ කළු හෝ රළු පෘෂ්ඨ විසින් වැඩිපුර අවශෝෂණය කරනවා කියන එක. මෙන්න මේක. දැන් කළු ගල් වලින් වගේ බැඳලා තියෙන විශාල තාපයක් ගාව දවල් දවසක අපි හිටියොත් සාමාන්‍යයෙන් දවල් දවසේ එකට දෙකට ඒ වගේ වෙනකොට සූර්යාගෙන් තාප විකිරණ වැටිලා ඒ කළු ගල් පෘෂ්ඨයේ වේගයෙන් රත් වෙනවා. ඒතර හවස් වෙනකොට එයා වේගයෙන් තාප විකිරණ පිට කරනවා. ඒතර අපි මේ වගේ තැනක හිටියොත් අපිට විශාල වශයෙන් අපිට ඔළුව කැක්කුම වගේ දැනෙනවා අර තාප විකිරණ අපේ ශරීරයට වැටිලා. සුමට පෘෂ්ඨ වලින් ඒක අඩුවෙන් තමයි වෙන්නේ. මේවා නිකන් කරුණු විතරයි සාමාන්‍යයෙන් මේවයි පොඩි මතකයක් දරුවෝ තියාගන්න ඕන. ඔයාලා දැකලා තියෙනවා අර මේ සූර්ය පැනල් වල වහලේ සවිකරණේමයි ඒකේ එක ළඟ තියෙන පෘෂ්ඨ දෙකක් එකක් කළුයි අනිත් එක සුදු පාට වෙන වගේ තමයි තියෙන්නේ. ඒතර එක ළඟ තියෙන පෘෂ්ඨ දෙකක එකක් කළු වෙලා අනිත් එක සුදු පාට වුණාම තාප විකිරණ වැටුනම නැත්නම් ආලෝකය වැටුනම අර කළු පාට පෘෂ්ඨයේ වැඩිපුර තාපය අවශෝෂණය කරනවා. සුදු පාට එක්කන පරාවර්තනය කරනවා. ඒතර මෙයා තාප විකිරණ ගන්න නැහැ මෙයා ගන්න.
ඒතර එක්කෙනෙක් තාප විකිරණ වැඩිපුර ගන්නකොට එයාගේ උෂ්ණත්වය ඉහළ යනවා. මෙයාට වඩා. ඒතර එක්කෙනෙකුගේ උෂ්ණත්වය ඉහළ ගිහිලා අනිත් එක්කෙනාගේ උෂ්ණත්වය අඩුවෙන් දිනනකොට මෙතන උෂ්ණත්ව වෙනසක් හට ගන්නවා. මෙන්න මේ වගේ. ඒ සූර්ය පැනල් වල ඒ වගේ ඒක තමයි ඒගොල්ලෝ මූලික සිද්ධිය විදිහට ගන්න. දැන් මේ වගේ පෘෂ්ඨ දෙක තියෙනවා. අපිට මේක කළු පාටයි කියලා. මෙයා කළු පාටයි. ඒතර මෙයා සුදු පාටයි. දැන් එකම ප්‍රමාණයෙන් මේවට තාපය වැටෙනවා. ඒතර මෙහෙන් ආලෝකය වැටුනම මේකටත් ආලෝකය වැටෙනවා, මේකටත් ආලෝකය වැටෙනවා. ඒතර මෙයා සුදු පාට පසුබිමත් නිසා එයා ඒව පරාවර්තනය කරනවා. මෙයා මේ පැත්තට මේවා පරාවර්තනය කරනවා. එයා රඳව ගන්නෑ. මෙයා අවශෝෂණය කරනවා. ඒතර එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒතර මෙයාගේ උෂ්ණත්වය අඩුයි, මෙයාගේ උෂ්ණත්වය වැඩි වුණාම මෙතන උෂ්ණත්ව වෙනසක් හටගත්තම ඒකෙන් කුඩා විද්‍යුත්ගාමක බලයක් උත්පාදනය වෙනවා කියලා තමයි ඒකේ සාකච්ඡා කරන්නේ. ඒකෙන් තමයි අපි අර කරන්ට් එක ගන්න ඉතුරු ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. මෙතන දීලා තියෙන තාප විකිරණ වල ගුණාංග කිහිපයක්. තාප විකිරණ තීරයක් තරංග ලෙස ගමන් කරයි. ආලෝකයත් එහෙමයි. ආලෝකයත් තාපයත් ඒවා සියල්ලම විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග තීරයක් තරංග විදිහට තමයි සලකන්නේ. එතකොට ඒ ආලෝකය හරි තාප විකිරණ හරි ගමන් කරන අවස්ථාවක ඒ කිරණ වලට මැදි වෙන විදිහට අපි චුම්බක ක්ෂේත්‍රයක් හදුවොත් නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍රයක් හදුවොත් ඒ වගේ අර බාහිර මේ ඒවා තමයි මේ බාහිර විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍ර කියලා කියන්නේ. කිසියම් තරකින් පතන වෙන ආලෝකයට අපි අතරමැදදී හිර කරනවා නැත්නම් ඇතුල් කරනවා බාහිර චුම්බක ක්ෂේත්‍රයක් නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍රයක්. එහෙම කරා කියලා අර ආලෝක කිරණ වලට බලපෑමක් නැහැ කියලායි කියන්නේ. ඒගොල්ලෝ හැරිලා ගමන් කිරීමක්වත් වර්ධනය වීමක්වත් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ කියලා තමයි මේකේ කියන්නේ. ඊළඟට තාප විකිරණ සරල රේඛීය ප්‍රචාරණය වේ. ඒක අපි දන්නවා අපි ආලෝක කිරණත් ඇන්දේ තාප විකිරණයක් තමයි ආලෝකයත්. ඒතකොට ඒවත් විකිරණ අපි සරල රේඛීයව ගමන් කරනවා කියලා තමයි අර කිරණ සටහන් එහෙම ඇන්දේ. ඒ වගේ මෙතන තියෙන තාප විකිරණත් සරල රේඛීයව ප්‍රචාරණය වේ කියලා සලකනවා. ඊළඟට මෙතන තියෙනවා නිදහස් අවකාශය. ඒ කියන්නේ රික්තයේදී මේ තාප විකිරණ නැත්නම් ආලෝකය ඒගොල්ලෝ ගමන් කරන වේගය v අපි සාමාන්‍යයෙන් අර කලින් පාඩම් වලදී ලිව්වේ ඒක c මේ v වෙනුවට c ලිව්වේ. ඒක 3 වැඩි කිරීම 10 8යි කියලා තමයි ලිව්වේ. මේ මෙතන තියෙන්නේ ඒ 3 වැඩි කිරීමේ 10 8 කියන එක එන විදිය මේ තියෙන්නේ. දරුවෝ මේ චුම්බක ක්ෂේත්‍රات විද්‍යුත් ක්ෂේත්‍රات ඉගෙනගෙන තියෙනවා නම් චුම්බක ක්ෂේත්‍රවල තියෙනවා අර රික්තයේ චුම්බක පාරගම්‍යතාව කියලා මියු කියලා ලියන අකුරක්. මියු නෝට් කියලා ලියන මෙන්න මේ වගේ අකුරක්. රික්තයට. චුම්බක ක්ෂේත්‍රවල දරුවෝ ලියනවා මේ මියු නෝට් කියලා එකක් රික්තයට. වෙනත් මාධ්‍යයක් ගත්තොත් මියු තමයි ලියන්නේ. ඒතර අර බයෝසවාර් නියමයේ වගේ සමීකරණ ලියන තැන් වල ඔයාලා ලියලා ඇති මෙන්න මේ වගේ පදයක් මියු නෝට් යට 4යි 5 කියලා. ඔන්න වගේ එකක්. අන්න එතන තියෙන මේ චුම්බක පාරගම්‍යතාව තමයි මේ මියු නෝට් කියලා ලියන්නේ. ඊළඟට විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ අර කූලෝම් නියම එහෙම ලියන තැන් වල ලියනවා 1 යට 4යි 5 එප්සයිලන් නෝට් කියලා. මෙන්න මේ වගේ එකක්. මේ වගේ සමීකරණ දරුවෝ ලියලා ඇති එප්සයිලන් නෝට් Q1 Q2 බෙදීම R වර්ග වගේ එකක්. අර කූලෝම් නියම ලියන තැන ලියන්නේ. අන්න එතන තියෙන මෙන්න මේ එප්සයිලන් නෝට්. මෙන්න මේ එප්සයිලන් නෝට් සහ මෙන්න මේ මියු නෝට් දෙන්නගෙන් අගයන් දෙකෙන් තමයි අර රික්තයේ ආලෝකයේ වේගය ලැබෙන්නේ. මේක විද්‍යුත් ක්ෂේත්‍රවල තිබුණේ මේක චුම්බක ක්ෂේත්‍රවල තිබුණේ. එතකොට මෙන්න මේ දෙන්න ಗುಣ කරලා ඒ දෙන්නගේ වර්ගමූලය ගත්තම තමයි ඔය ආලෝකයේ වේගය c කියන එක අපිට ලැබෙන්නේ. මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. c සමානයි 1 බෙදීම
mu naught epsilon naught මෙයාගේ වර්ගමූලය කියලා. මේක චුම්බක ක්ෂේත්‍ර වලින් ආවේ mu naught මේ epsilon naught ආවේ රික්ටර් තමයි මේ නෝට් එකක් ලියන්නේ. මේක එන්නේ විද්‍යුත් ක්ෂේත්‍රවල. මේ දෙන්න ගුණ කරලා එයාගේ වර්ගමූලයක් තියෙනවා. හැබැයි ඒක ඉරයට තියෙනවා. අන්න ඒ ටික සුළු කරොත් මෙන්න මේතර මම අගයන් දෙක දීලා තියෙනවා. මේක සුළු කරොත් දරුවාට දර වශයෙන් 3 වැඩි කිරීම 10 8 කියන අගය ලැබෙනවා. ඒකයි මේ මෙතන කියලා තියෙන්නේ. ඒකයට mu naught epsilon naught තමයි. ඒකේ වර්ගමූලය තමයි v කියන්නේ. epsilon naught අපි නම් සාමාන්‍යයෙන් අර 9 වැඩි කිරීම 10 9 කියලා ගණන් හදනකොට ගන්නෙ. ඉතින් 9 වැඩි කිරීම 10 9 කියලා ගන්නේ අර 1යට 4යි 5 epsilon naught කියන ඔක්කොටම. 1යට 4යි 5 epsilon naught කියන ඔක්කොම තමයි 9 වැඩි කිරීම 10 9. මෙතන epsilon naught විතරයි තියෙන්නේ. ඒකගේ 8.8යි 5යි දෙක වැඩි 10 රින 12. mu naught වලගේ 4යි 5 වරක් 10 රින 7යි. ඒතර mu naught එකට 4යි 5 තමයි 10 රින 7 කියලා ඒ චුම්බක ක්ෂේත්‍ර වල ගණන් හැදුවේ. මෙන්න මේ දෙන අරකට ආදේශ කළා සුළු කරොත් 3 වැඩි කිරීම 10ට කියලා දරුවන්ට වේගය ලැබේ. ඒතර මෙතන තියෙනවා වස්තුවකින් තාප විකිරණ විමෝචනය වීම කියලා. කිරණ විමෝචනය වෙනවා කියලා කියන්නේ කිරණ පිටවීම. ඒතර බලන්න ඒක රඳා පවතින සාධක තමයි මේ කියලා තියෙන්නේ. විවිධ ස්වභාව ඇති පෘෂ්ඨ සහිත වස්තු මගින් තාප විකිරණ නොයෙකුත් ශීඝ්‍රතා වලින් අවශෝෂණය කරයි. මේමයි. දැන් වස්තුවක උෂ්ණත්වය අඩු නම් එයා සූර්යාගෙන් හරි වෙනත් රත් වෙච්ච වස්තුවකින් හරි ලැබෙන තාප විකිරණ අවශෝෂණය කරනවා. අපි මොන හරි ක්‍රමයකට මේ වස්තුව රත් කරොත් එතකොට එයා තාප විකිරණ පිට කරනවා. අන්න එහෙමයි වෙන්නේ. අපිට හැමතිස්සම කියන්න බෑ තාප විකිරණ අවශෝෂණය කරනවා විතරමයි කියලා. ඒක තීරණය වෙන්නේ මේ වස්තුවේ ඉන්න උෂ්ණත්වය මතයි. වස්තුවේ උෂ්ණත්වය අඩු නම් වෙන කොහේ හරි තැනක තියෙනවා නම් ඊටාම ඉහළ උෂ්ණත්වයකට රත් කරපු දෙයක්. ඒතර ඒ රත් කරපු දෙයෙන් පිට කරන විකිරණ හරයාට පුළුවන් අවශෝෂණය කරන්න. අර උෂ්ණත්වය අඩු එක්කනට. ඒ වගේ මේ උෂ්ණත්වය අඩු එක්කන අපි තව ටික වෙලාවකින් මොකක් හරි කරලා ආය රත් කරොත් ඒතර එයාට පුළුවන් තාප විකිරණ පිට කරන්න. ඒතර අවශෝෂණය කරනවා වගේම තමයි පිට කිරීම. අවශෝෂණය වෙනවා වැඩි නම් එයා රත් කරාම තාප විකිරණ පිට කරනවත් වැඩි. ඒතර කළු පාට පෘෂ්ඨයක් තියෙන වස්තුවක් මම කලින් කිව්වනේ තාප විකිරණ වැඩිපුර අවශෝෂණය කරනවා කියලා. එහෙනම් එයා රත් කරාම එයාට පුළුවන් තාප විකිරණ වැඩිපුර පිට කරන්න. අර කළු ගල් වලින් හදපු තාපයක් වගේ එකක් හැන්දෑවට ගොඩක් තාපය පිට කරනවා. දවල් දවසේ එයා සූර්යාගෙන් ගන්න තාප විකිරණ ගොඩාක් අවශෝෂණය කරගෙන හවස් කාලේට රාත්‍රී කාලේට තාප විකිරණ පිට කරනවා. පෘථුවියත් එහෙමයි. දැන් මේ පෘථුවිය අපි ගෝලයක් කියලා හිතුවොත් මේකට විශාල වශයෙන් තාප විකිරණ වැටෙනවනේ සූර්යාගෙන්. ඒ වැටෙන තාප විකිරණ නිසා මුහුදේ තියෙන ජලය නැත්නම් අනිත් විනාශ ජලාශවල තියෙන වතුර පොළවේ පෘෂ්ඨය පස් වගේ ඒවා රත් වෙනවා. තාප විකිරණ අවශෝෂණය කරලා. ඒතර රාත්‍රී කාලේ ආයව පිට කරනවා. මොකද රාත්‍රී කාලේ වායුගෝලය සීතල වෙනවනේ. ඒතර තාප විකිරණ පිට කරනවා. පෘථුවිය. අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඒතර බලන්න මේ තාප විකිරණ විමෝචනය කිරීම රඳාපවතින සාධක මොනවද කියලා. එකක් තමයි එයාගේ උෂ්ණත්වය. අනිත් එක්කෙන පෘෂ්ඨයේ ස්වභාවය. ස්වභාවය කියන්නේ ඒක උපදාලා තියෙන පෘෂ්ඨයද රළුද කියන එක. උපදාපු පෘෂ්ඨ වලින් තාප විකිරණ පිට වෙනවා අඩුයි. ඒකවල පරාවර්තනය කරනවා. අර රළු පෘෂ්ඨ වලින් තමයි තාප විකිරණ අවශෝෂණය කරනවත් වැඩි. එයා රත් කරාට පස්සේ තාප විකිරණ පිට කරනවත් වැඩි. දෙකම වෙනවා. අනිත් එක වස්තුවේ පෘෂ්ඨික වර්ගඵලය. පෘෂ්ඨික වර්ගඵලය වැඩි නම් එයාට තාප විකිරණ ගොඩාක් අවශෝෂණය කරන්නත් පුළුවන්. එයා රත් කරොත් එයාට තාප විකිරණ ගොඩාක් පිට කරන්නත් පුළුවන්. ඒතර වස්තුවකින් තාප විකිරණ පිට කිරීම රඳාපවතින සාධක තමයි මේ තියෙන්නේ. උෂ්ණත්වයයි පෘෂ්ඨයේ ස්වභාවයයි එයාගේ වර්ගඵලයයි. මේකට කියන්නේ ලෙස්ලි ගණකය කියලා. මේක සාමාන්‍යයෙන් නිකන් ඝනාකාර පෙට්ටියක්. විද්‍යාගාරයේත් වගේ ලෝහ තහඩු වලින් හදපු පෙට්ටියක් තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් මේ එක එක පෘෂ්ඨ දැන් මේ මම මෙතන තියෙන පෙන්නලා තියෙන එකේ නම් මෙයා කළු පාටයි මේක පැත්තක්. එක පැත්තක් සුදු පාටයි. නැත්නම් තව පැත්තක් නිකන් ලෝහ තහඩුව තියෙන පුළුවන් පොලිෂ් කරලා.
තඹ වලින් හදපු එකක් නම් ඒක තඹ පාටට තියෙන්නේ. ඒක පොලිෂ් කරලා දිස්නේ ගහන තියෙන්නේ. අන්න ඒ වගේ එකක්. තව පැත්තක අපිට පුළුවන් පත්තර කොළ වගේ මොනවා හරි කොළ වර්ගයක් අලවන්න පුළුවන්. ඒ වගේ කරලා මේකේ පැති 6 එක එක විදිහට හදනවා. දැන් මෙතන නම් පෙන්නලා තියෙන්නේ මේ උඩ පැත්තේ නිරාවරණය වෙලා තියෙනවා කියලා. ඉස්කෝලේ තියෙන පෙට්ටිය නම් මෙන්න මේ වගේ එකක්. ඒකේ නම තමයි ලෙස්ලි ගණකය කියලා කියන්නේ. මේ වගේ පෙට්ටියක මේ වගේ පෙට්ටියක් තියෙන්නේ. පාසලේ තියෙන එකේ නම් මේ උඩ පැත්තේ පොඩි සිදුරක් කොහම තියෙනවා. ඒ සිදුරෙන් තමයි මේක ඇතුළට අපි උණු වතුර හරි මොනවා හරි වත් කරනවා නම් වත් කරන්න ඕන. එතන මේක එක පැත්තක් කළු පාටයි, තව පැත්තක් සුදු පාටට ෂයින් කරලා තියෙනවා. එහා පැත්ත තඹ ලෝහයෙන් හදලා ඒක පොලිෂ් කරලා තියෙන්නේ, දිස්නේ ගහන තියෙන්නේ. තව පැත්තක පත්තර පිටුවක් හරි මොනවා හරි අලවලා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ තියෙනවා. අර එතන තව පොඩි උපකරණයක් තියෙනවා. මෙන්න මේකට කියන්නේ බොලෙරෝමීටරය කියලා කියන්නේ. ඒකෙන් තමයි තාප විකිරණ අවශෝෂණය කර ගැනීම මනින්නේ. දැන් අපි දන්නවනේ අපි විභවාන්තරයක් මනින්න ධාරා විද්‍යුතයේදී වෝල්ට් මීටරයක් පාවිච්චි කරනවා. එතකොට ධාරාව මනින්න අපි ඇමීටරයක් පාවිච්චි කරනවා. ඒ වගේ මේ තාප විකිරණ කොච්චර මේකට වැටෙනවද කියලා පරීක්ෂා කරන්න භාවිතා කරන උපකරණය තමයි මේ බොලෙරෝමීටරය කියලා කියන්නේ. මේක ඇතුලේ ඇත්තටම තාප විද්‍යුත් යුග්මය කියන උෂ්ණත්වමානය තමයි තියෙන්නේ. තාප විද්‍යුත් යුග්මය කියන උෂ්ණත්වමානයක් තියෙනවා. අන්න ඒ වගේ උෂ්ණත්වමාන කීපයක් එකට ශ්‍රේණිගතව සම්බන්ධ කරලා හදාගනිපු උපකරණයක් තමයි මේ තියෙන්නේ. ඒකට පුළුවන් මේකෙන් තාප විකිරණ වැටෙනකොට කොයිතරම් තාප විකිරණ ප්‍රමාණයක් වැටුණාද කියලා මීටරයක් විතර අරගෙන දාර්ශකයකින් පෙන්නනවා. ඒතර මේ කළු පාට පෘෂ්ඨයට ඇල්ලුවොත් මේක මෙයාගේ ලොකු පාඨාංකයක් පෙන්නනවා. අර සුදු පාටට තියෙන දිස්නේ ගහන වගේ තියෙන පෘෂ්ඨයක් ගත්තොත් ඒ පැත්තෙන් තාප විකිරණ පිට කරනවා අඩු නිසා මෙයාගේ පාඨාංකය ගොඩක් අඩුවෙන් තමයි පෙන්නන්නේ. ඉතින් අර එක එක මුහුණතට මේක තියලා බලන්න පුළුවන් තාප විකිරණ පිට කරලා තියෙන්නේ මොන පෘෂ්ඨයෙන්ද වැඩිපුර කියලා. ඒතර මේක ඇතුළට අපිට තියෙන්නේ උණු වතුර ටිකක් සෙල්සියස් 100ට රත් කරපු උණු වතුරෙන් ටිකක් ඕක ඇතුළට දානවා. ඒතර එක එක පෘෂ්ඨයේ රත් වෙන්නේ එක එක විදියට. ඒ කළු පාට පෘෂ්ඨයනේ තාප විකිරණ වැඩිපුර අවශෝෂණය කරන්නේ. ඒතර එයා ගොඩක් රත් වෙනවා. එයා ගොඩක් රත් වෙනවා නම් එයා ගොඩක් තාප විකිරණ පිට කරනවා. ඒක නිසා මෙයාගේ පාඨාංකය වැඩිපුර පෙන්වනවා. මේක ගැන නිකන් යන්තම් සඳහන් කරලා තියෙන පුළුවන් පොත්වලත් නැත්තම් මේ ලෙස්ලි ගණ කියලා හදිස්සියේ නම තියෙන්න පුළුවන්. ඒක උණු දරුවෝ බලන්නේ මොකද්ද මේ කියලා. මෙන්න මේ වගේ පෙට්ටියක්. ඉස්කෝලේ තියෙන එකේ නම් මෙන්න මේ වගේ මතු පිට තමයි සිදුර තියෙන්නේ. ඒකෙන් උණු වතුරක් කරන්න තියෙන්නේ. ඇතුල් පැත්තේ කළු පාට ලැකර් ගාලා තියෙනවා. ඇතුලේ. පිට පැත්ත තමයි අර එක එක පාටට සවි කරලා තියෙන්නේ. අර ආලෝකයේ පරාවර්තනයේ වර්තනය වගේ ඒවාත් මේ බොලෙරෝමීටරයෙන් බලා ගන්න පුළුවන්. දැන් අපි මේ වගේ බිත්තියක් ළඟ අපි හිතමු මේ මෙතන තියෙනවා බිත්තියක්. මෙන්න මේ හරියෙන් අපි තියෙනවා මේ රත් කරපු යකඩ ගෝලයක්. ඉහළ උෂ්ණත්වයකට රත් කරපු යකඩ ගෝලයක්. ඒතර එයා ඒ යකඩ බෝලයෙන් තාප විකිරණ පිට කරනවා. ඒතර මේගොල්ලෝ හැම පැත්තටම පිට කරනකොට මෙන්න මේ වගේ අපි මෙතනින් මේ කාඩ්බෝඩ් වලින් වගේ එකකින් රෝල් කරලා ගන්නපු බටයක් වගේ තියුවොත් අපිට මෙන්න මේ වගේ බටයක් තියුවා කියලා මෙතන. කොහොම? ඒතර මේ බටෙන් ඇතුලෙන් යන තාප විකිරණ මෙන්න මෙතෙන්ට මෙහෙම ගිහිල්ලා මෙතන බිත්තියේ වැදිලා පරාවර්තනය වෙනවනේ. ඒතර පරාවර්තනය වෙන්නේ අර පතන කෝණය සමානයි පරාවර්තන කෝණය කියන පරාවර්තන නියමයට අනුව. අන්න එහෙම පරාවර්තනය වෙලා මෙයා එන්න පුළුවන් මේ මෙන්න මේ වගේ පාරක මෙහෙම ගිහිල්ලා මෙතනින් වැදිලා මෙන්න මේ වගේ එන්න පුළුවන්. ඒතර අපිට මේ පැත්තෙන් පුළුවන් අර බොලෙරෝමීටරයක් තැන් තැන් වල තියදී යන්න. බොලෙරෝමීටරයේ තාප විකිරණ අවශෝෂණය කිරීම ගණනය කර ගන්න පුළුවන් වෙන්නේ. මීටරේ පාඨාංගය බලන්න පුළුවන් වෙන්නේ. ඒකත් අර වගේ බොලෙරෝමීටරයක් මේ හරිය මෙහෙම තැන් තැන් වල තියදී යනවා. ඒතර ඒක මෙන්න මෙතෙන්ට තියුවා. මෙන්න මේ හරියට. ඔන්න ඔය වගේ තියුවම
අර පතන කෝණය සමානයි පරාවර්තන කෝණය කියන විදියට මේ තාප විකිරණ ගමන් කළාම තමයි මේකේ උපරිම පාඨාංකයක් යාට බලන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒකෙන් කියන්න පුළුවන් තාප විකිරණ පරාවර්තනය වෙනවා කියලා. වර්තනයත් ඒ වගේ බලන්න පුළුවන්. ප්‍රිස්මයක් වගේ එකට මේ වගේ ගෝලයක් තිබ්බම ඒකෙන් එන කිරණ අර අපි ප්‍රිස්ම වල වර්තන වෙලා යන ආකාරය තියෙන්නේ. ඒ විදිහට යන තරක මේක තියලා බලන්න තියෙනවා. මේක ඇතුලේ මේ මෙතන තියෙන තාප විද්‍යුත් යුග්ම කියන එක දරුවන්ට අර තාප විද්‍යුත් යුග්මේ සම්පූර්ණ සිද්ධාන්තය නැහැ තාපයේ පාඩමෙත්. නමුත් අර උෂ්ණත්වමාන සාකච්ඡා කරන වෙලාවේ කෙටියෙන් සඳහන් කරනවා මෙන්න මේ වගේ උෂ්ණත්වමානයක් තියෙනවා කියලා. තාප විද්‍යුත් යුග්මයේ නම. ඒතර ඒකෙත් ලෝහ කම්බි දෙකක් තියෙන. මේක අපි තඹ කම්බියක් නම් මෙයා ඇලුමිනියම් කම්බියක් වගේ එකක්. කම්බි දෙක වර්ග දෙකකින් තියෙන්නේ. අපි හිතමු මේක යකඩ කම්බියක් කියලා. මේක ඇලුමිනියම් කම්බියක්. ඒතර මෙතන අපි හැමතිස්සෙම මේක නිකන් තුඩවල් දෙකක් නේ තියෙන්නේ. එක තුඩක් කියන්නේ හැමතිස්සෙම සෙල්සියස් බිඳුවේ. අයිස් කට තියෙන තැනක තමයි ඒක තියන්නේ. අනිත් පැත්තේ කෙලවර තමයි තියන්නේ අපිට උෂ්ණත්වය මනින්න ඕන තැන. මෙතන. ඒතරට පෘෂ්ඨයක උෂ්ණත්වයත් මනින්න පුළුවන්. මෙහෙම ඒ තුඩවල් දෙක ගෙනල්ලා මෙහෙම තියලා බලන්න විතරයි තියෙන්නේ. එක තැනක අයිස් වලනේ තියන්නේ අනිත් එක තියෙනවා මේ පෘෂ්ඨයම. දැන් රසදී උෂ්ණත්වමානකින් බෑනේ පෘෂ්ඨයක උෂ්ණත්වය මනින්න. ඒ බල්බේ ගිල්වන්න බෑනේ. මේකෙන් පුළුවන්. ඒතර මෙතන සෙල්සියස් බිඳුව නම් මෙතන අපි නොදන්නා මොනවා හරි උෂ්ණත්වයක් තියෙනවා නම් ඒ උෂ්ණත්ව වෙනසක් මෙතන තියෙනකොට ඒ වෙනසට අනුව මෙන්න මෙතන තියෙන මේ ගැලනෝමීටරේ පොඩි පාඨාංකයක් වෙන්නේ. ඒතර උෂ්ණත්ව දෙක හිටියොත් තමයි මේකේ කරන්ට් එකක් එන්නේ. මෙන්න මේ ගැලනෝමීටර පාඨාංකයෙන් අපිට පුළුවන් මේ උෂ්ණත්වය ගන්න සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණ අපේ සිලබස් එකේ නෑ. නමුත් ඒ සමීකරණය අනුව පුළුවන් මෙයාගේ උෂ්ණත්වය කියන්න. අන්න ඒ වගේ එකක් තමයි. ඒතර මේ තාප විද්‍යුත් යුග්ම වගේ ඒවා ගොඩාක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තමයි තාප විද්‍යුත් පුංජය කියන එක හදන්නේ. තාප විද්‍යුත් පුංජය. ඒ තාප විද්‍යුත් පුංජයක් තමයි අර බොලරමීටරේ ක්‍රියාකාරීත්වයට පාවිච්චි කරලා තියෙන්නේ. කෙටියෙන් නිකන් මේකේ නම දැනගෙන ඉන්න අර ලෙස්ලි ගණකේ කියන ඒකේ නමත් දැනගෙන ඉන්න ඕන. මේක බලන්න කෘෂ්ණ වස්තු කියලා තමයි කියන්නේ. කෘෂ්ණ වස්තු. නැත්තම් බ්ලැක් බොඩි රේඩියේෂන් කියන එක තමයි මාතෘකාව වෙන්නේ. මේ බ්ලැක් බොඩි එකක් කියන්නේ මොකක්ද? කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ වගේ එකක විශේෂම දරුවෝ අදහස් කරගෙන දරුවෝ දැනගෙන ඉන්න ඕන වැදගත්ම කාරණය තමයි මෙයා මත පතනය වන සියලුම විකිරණ. දැන් ප්‍රධාන වශයෙන් ආලෝකය කියමුකෝ. ඒතර මෙයා මත පතනය වන සියලුම විකිරණ එයා රත් කරාට පස්සේ එයාට පිට කරන්න පුළුවන් නම් එයා මත පතන වෙන සියලුම දේවල් එයා අවශෝෂණය කරන්න ඕන. ඒ වගේම එයා රත් කරොත් ඒ සියලුම විකිරණ පිට කරන්නත් පුළුවන් වෙන්න ඕන. අන්න එහෙම එක්කෙනෙක් තමයි කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ. දැන් අපි ආලෝකයෙන් ගත්තොත් අපි ඉගෙන ගන්න පාට 7ම ඒ සියලුම පාට මෙයා මතට පතනය වෙනවා නම් එයා ඒ ඔක්කොම ටික උරා ගන්න ඕන. අවශෝෂණය කරන්න ඕන. දැන් අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි ගොඩක් වෙලාවට වස්තුවක් එහෙම Tamanට පතනය වෙන සියලුම ආලෝක කිරණ අවශෝෂණය කරන්නේ නැහැනේ. දැන් අපිට කිසියම් වස්තුවක් නිල් පාටට පේනවා කියමු. දැන් මගේ ෂර්ට් එක ඔයාලට නිල් පාටට පේනවා නම් ඒකේ අදහස මගේ ශරීරයට පතනය වෙන ආලෝක කිරණ වලින් නිල් පාට හැර ඉතුරු ටික අවශෝෂණය කරනවා. ඒත් නිල් පාට කිරණය පිට කරනවා, පරාවර්තනය කරනවා. ඒක නිසා තමයි මේ පරාවර්තනය කරන කිරණය තමයි අපේ ඔයාලගේ ඇහැට එන්නේ. ඒත් අපිට කියනවා මේ වස්තුව අපිට නිල් පාටට පේනවා කියලා. දැන් තවත් මොකක් හරි වස්තුවක් ඔයාලා ගන්න පොතක් පිට කවරයක් වගේ දෙයක් ඔයාලට රතු පාටට පේනවනම් ඒකේ අදහස එයාට වැටෙන සියලුම ආලෝක කිරණ වලින් රතු පාට කිරණය හැර අනිත් ඒවා එයා අවශෝෂණය කරනවා. රතු පාට කිරණය එයා අවශෝෂණය කරන්නේ නැහැ. අන්න එහෙම. තමන් මත වැටෙන සියලුම ආලෝක කිරණ අවශෝෂණය කරන්න බැරි නම් එහෙම නැත්නම් තමන් මත වැටෙන සියලුම විකිරණ අවශෝෂණය කරන්න බැරි නම් එයා කෘෂ්ණ වස්තුවක් නෙමෙයි. සියලුම විකිරණ අවශෝෂණය කරන්න පුළුවන් නම් ඒ වගේ එකක් තමයි අපි
කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ. ඒතර සියලුම විකිරණ Tamanට වැටෙන ඒවා, පතන වෙන ඒවා අවශෝෂණය කරනවා නම් එයා කිසිම විකිරණයක් ආය අනිත් පැත්තට පිට කරන්නේ නැහනේ. උදාහරණයක් දුෂ්ටාලෝකයේ හිතන්නකෝ. ඒ වැටෙන සියලුම ආලෝක කිරණ ටික එයා අවශෝෂණය කරනවා නම් කවුරුවත්ම කිරණයක් එයා පිට කරන්නේ නැත්නම් අපිට එයා අනිවාර්යයෙන්ම කළු පාටට තමයි පේන්නේ. ඒතර කළු පාටට පේන ඕනෑම පෘෂ්ඨයක් බැලුවොත් එයා සියලුම විකිරණ ಜಾති Tamanට වැටෙන ඒවා අවශෝෂණය කරනවා කියලා තමයි අපි සලකන්නේ. කෘෂ්ණ වස්තුව කියන්නේ අන්න ඒ වගේ එකක්. Tamanට වැටෙන සියලුම විකිරණ අවශෝෂණය කරන්න ඕන. ඒ වගේ මේක අපි රත් කරෝතින් ටිකක් ඉහළ උෂ්ණත්වයකට රත් කරොත් දැන් යකඩ කෑල්ලක් වගේ එකක් අරන් අපි අර ඉස්සර නම් කම්මලේ තියෙනවා මයින්හම කියලා එකක්. ඒක ඇදලා තමයි අපි යකඩ රත් කරලා නමන්නේ වගේව කරන්නේ. ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් බන්සන් එකට උනත් අල්ලන්න යකඩ කෑල්ලක්. බන්සන් එකෙත් ගොඩක් ලොකු උෂ්ණත්වයක් තියෙනවා. නිල් පාට දැල්ල එන තැන් වලට. ඒතර ඒක අර අපි ඉස්සරහ කියන්නේ මේ රක්ත තප්ත වෙනවා කියලා. රතු පාට වෙනවා කියලා කියන්නේ. ඒ රක්ත තප්ත වෙලා රතු පාට වෙලා තව ටිකක් වෙලා තියාගෙන ඉතියොත් ඒ යකඩ කෑල්ල සුදු පාට වෙනවා. දැන් අපිට සූර්යයා සුදු පාටට පේන්නේ ඒකයි. එයා සියලුම ආලෝක කිරණ, තාප විකිරණත් ආලෝකයක් සියල්ලම එයා එවනවා එතනින්. ඒතර Tamanට වැටෙන Taman ගාව තියෙන සියලුම ආලෝක කිරණ පරාවර්තනය කරලා එවන්න පුළුවන් නම් අපිට ඒක සුදු පාටට තමයි පේන්නේ. එහෙමනම් සියලුම කිරණ අවශෝෂණය කරාම අපිට එයා කළු පාටට පේන්න ඕන. එයාට සියලුම જાතියේ කිරණ පිට කරන්න පුළුවන් නම් සුදු පාටට පේන්න ඕන. එහෙනම් කෘෂ්ණ වස්තුවක් තාප විකිරණත් ආලෝකයත් ඒ සියල්ලම අවශෝෂණය කරන වෙලාවේ එයා කළු පාටට තමයි පේන්නේ. අපි එයා මොකක් හරි වෙන ක්‍රමයකට රත් කරලා එයාට විකිරණ පිට කරන්න අවස්ථාව දුන්නොත් එයා අපිට සුදු පාටට තමයි පේන්නේ. මෙන්න මේ වගේ තමයි පේන්නේ. මේකයි මෙතන මේ පාට තියෙන සියලුම දේවල් එයා පිට කරනවා කියලා වගේ එකක් ඇඳලා තියෙනවා. ඒතර දරුවා මතක තියාගන්න ඕන කෘෂ්ණ වස්තුවක් කියලා අපේ කොහේ හරි ගණනක සඳහන් කරලා තිබුණොත් එයා සියලුම තාප විකිරණ එහෙම නැත්නම් සියලුම ආලෝකය අවශෝෂණය කිරීමේ හැකියාවක් තියෙන කෙනෙක්. ඒ වගේම එයා රත් කරාම සියලුම කිරණ පිට කරන්න පුළුවන් කෙනෙක්. අන්න ඒක තමයි මතක තියාගෙන ඉන්න ඕන. වෙනත් පාටකට අපිට වස්තුවක් පේනවා නම් අපිට කහ පාටට වස්තුවක් පේනවා නම් ඒකෙන් කියන්නේ එයාට පතනය වෙන ආලෝක වලින් එයා කහ පාට එයා පරාවර්තනය කරනවා. අනිත් ටික එයා අවශෝෂණය කරනවා. අන්න ඒ වගේ එකක්. දැන් ගහක කොළයක් වගේ එකක් අපිට කොළ පාටට පේන්නේ ඒකයි. ඒතර එයාට සියලුම ආලෝක කිරණ වැටුනම සියලුම ආලෝක කිරණ කියන්නේ සුදු පාටනේ. එතකොට අර පාට ටික ඔක්කොම එකතු කරලා සුදු පාට ආලෝකේ වැටෙන්නේ. ඒතර එයා කොළ පාට විතරක් නැවත පරාවර්තනය කරනවා. අනිත් ටික අවශෝෂණය කරනවා. කිසියම් වස්තුවක් මත පතනය වන සියලුම තරංගායම් මේ පාඩමේදී වැඩි මේ සංඛ්‍යාතය කියන එක කියවෙන්නේ නැහැ. තරංග ආයාමයෙන් තමයි කියන්නේ. එතකොට අපි දැන් සංඛ්‍යාතය කියන වචනේ අපි වැඩිපුර පාවිච්චි කරේ දෝලන හා තරංග පාඩමේ. ඒතර සංඛ්‍යාතය වෙනස් වුණාම අපි ඒක ස්වරයක් කියලානේ හැඳින්වුවේ. ඒතර ආලෝකයේ පාඩමේදී සංඛ්‍යාතය වෙනස් වීම අපි තේරුම් ගත්තේ නැත්නම් අඳුනගත්තේ පාට වෙනස් වීමක් විදිහට. කහ කොළ නිල් දම් මෙහෙම කියන්නේ සංඛ්‍යාතය වෙනස් වීම. ඒතර දෝලන හා තරංග වලදී ඒක ස්වර කියලා තමයි අපි ඉගෙන ගත්තේ. නෝට්ස්. මේකෙදී අපි එහෙම සංඛ්‍යාතය කියන වචනේ පාවිච්චි කරන්නේ අපි මේකේ තරංග ආයාමය තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. ඒතර සියලුම තරංග ආයාම සහිත විකිරණ වස්තුවක් මත පතනය වුණාම මේ ඔක්කොම එයා අවශෝෂණය කරනවා නම් එයා කෘෂ්ණ වස්තුවක් කියලා කියනවා. ඒතර වස්තුවක් මත පතනය වෙන සියලුම වර්ණ සහිත එහෙම නැත්නම් සියලුම තරංග ආයාම සහිත ආලෝකය අවශෝෂණය කරනවා නම් අපිට ඒක කළු පාටින් පේනවා කියලා කියනවා. ඒකම අපි රත් කරෝතින් ඉහළ උෂ්ණත්වයකට ඒතර යා සියලුම තාප විකිරණ පිට කරනවා නම් නැත්නම් සියලුම ආලෝකය යා පිට කරනවා නම් අපිට ඒක සුදු පාටට පේනවා. ඒක නිසා තමයි අපි සූර්යයා සුදු පාටට දකින්නේ. එහෙමනම් සූර්යයා කෘෂ්ණ වස්තුවක් විදිහට අපිට සලකන්න පුළුවන්. මේ තියෙන අපි විද්‍යාකාරයේදී කෘෂ්ණ වස්තුව කියන එක දකින විදිය මේ මෙතන ඇඳලා තියෙන දරුවන්ට මේ ගහක කොළයක් වගේ එකට ආලෝකය පතන වෙලා තියෙනවා. ඒතර මේ පාට වෙන් කරලා තියෙන්නේ මෙතන. ඒ ටික සියල්ල එකතු වුණාම ඉතින් සුදු පාටයිනේ. ඒතර සුදු පාට ආලෝකය මේකට පතනේ වුණාම එයා පරාවර්තනය කරන්නේ නැවත එවන්නේ කොළ පාට. ඒතර මේ කොළ පාට ආලෝකය තමයි මගේ ඇහැට වැටෙන්නේ. ඒක නිසා මම කියනවා මේ ගහේ කොළය
ගහක කොළයක් කොළ පාටයි කියලා කියනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේක පෙන්වන්න මේක ඇඳලා තියෙන්නේ. මෙන්න මේක තමයි කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ. ඒතර විද්‍යාගාරයේදී අපිට ඇත්තටම මේ තමන්ට පතරේ වෙන සියලුම ආලෝක කිරණ නැත්නම් සියලුම තාප විකිරණ අවශෝෂණය කර ගන්න පුළුවන් જાතිය වස්තුවක් හොයාගන්න බෑ. ඒක නිසා අපි මෙන්න මේ වගේ පෙට්ටියක් හරි මේ වගේ ගෝලයක් හරි එකක් ගන්නවා. ඒකේ පිටපැත්ත නම් මේ නිකන් සුදු පාට වගේ තියෙන්නේ. ඇතුල් පැත්ත තමයි කළු පාටට තියෙන්නේ. මේ ඒක තමයි කියන්නේ බලන්න පිටත පෘෂ්ඨයේ උපදමා ඇති ඇතුළත පහන් දැලි ආලේපිත තහඩු වලින් තන ලද සංයුත පෙට්ටියක්. ඒතර පෙට්ටියක් අරන් උඩ පැත්තේ එක ෂයින් සුදු පාටයි. ඇතුල් පැත්තේ ඒකේ ගාලා තියනවලු පහන් දැලි. දැන් දරුවෝ බලාවි පහන් දැලි කියන්නේ මොනවද කියලා. මොකද දැන් දරුවන්ට මේ වගේ අත්දැකීමක් මම හිතන්නේ ඒ තරම තියෙනවා කියලා. මේ අර විදුලි ආලෝකේ නැති කාලේ ගෙවල් වල කුප්පි ලාම්පු වගේ පත්තු කරපු කාලයක් තිබුණා. ඒතර ඒවා අපේ කාලේ තිබුණායි අපිට ඒ අත්දැකීම් තියෙනවා. නමුත් දරුවන්ට ඒ වගේ අත්දැකීම් නැහැ. එන්නේ වෙලාවට අර පහනකින් හරි කුප්පි ලාම්පු වගේන් හරි තිරේ පත්තු වෙනකොට අර ඒකෙන් යන කළු පාට දැල්ල. අර භූමි තෙල් වලින් ඒක පත්තු කරන්නේ. ඒ කහ පාට දැල්ල උඩ ගිහිලා කිසියම් පෘෂ්ඨයක වැදුනම අපිටම අපේ උඩින් ඒකට ඇල්ලුවා කියලා කඩදාසි කොලයක් වගේ එකක්. නැත්නම් පොල් කටුවක් වගේ එකක් ඇල්ලුවා කියලා උඩින්. අන්න ඒකේ අර කළු පාට දැල්ල ගිහිල්ලා වැදුනම ඒක පැයක් දෙකක් වදින්න සැලැස්සුවොත් අර ඒ පොල් කටුවේ අනිත් පැත්තේ හැදෙනවා දැලි වලින් හැදිච්ච ස්තරයක්. ඒව තමයි මේ පහන් දැලි කියලා කියන්නේ. ඉතින් පොත්වල තියෙන්නේ මේ කෘෂ්ණ වස්තුව හදාගන්න අර ඇතුල් පෘෂ්ඨයේ ආලේප කරන්න ඕන හොඳම ද්‍රව්‍ය විදිහට කියන්නේ පහන් දැලි තමයි. මේ වගේ දැලි. හදලා ඒක ඇතුලේ මේ වගේ පොඩි නෙරියක් වගේ එකක් තියෙනවා. ඒ වගේ පෙට්ටියක් තමයි අපි ගන්නෙ. මේක නම් ගෝලයක් වගේ එකක් ඇතුලේ තියෙන සාමාන්‍ය ලැබ් එකේ තියෙන පෙට්ටියක් වගේ එකක්. ඒකට මෙන්න මේ සිදුරෙන් ඇතුල් වෙන තාප කිරණ. මම මේක වෙනම අඳින්නම්. මෙන්න මේ වගේ එකක්. මේ වගේ පෙට්ටියක් අරගෙන මේක ඇතුලේ පොඩි ඔන්න වගේ කට්ටයක් වගේ එකක් තියෙනවා. නෙරියක් කියලා කියන්නේ ඒකට. ඒතර මේ සිදුර තමයි දැන් කෘෂ්ණ වස්තුව කියලා ගන්න. මේ සිදුර. ඒතර මේ සිදුරෙන් එන ආලෝක මෙහෙම එන කිරණ සියල්ලම මෙයා ඇතුලට ගන්නවනේ. තමා මත පතනය වෙන සියලුම කිරණ අවශෝෂණය කරන්න පුළුවන් වෙන්නේ බෑ. ඒතර සිදුරට වැටෙන හැම එකක්ම එහා සිදුරෙන් ඇතුලට ගන්න. ඒක නිසා සිදුර තමයි මෙතන කෘෂ්ණ වස්තුව කියලා ගන්න. දැන් මේන් කිරණයක් මේක ඇතුලට ගියාම මේ මෙන්න මේ වගේ මේ හැඩයක් මේකේ ඇතුලෙන් හදලා තියෙන නිසා ඒකෙන් මගෙන් ඔක පරාවර්තනය කරනවා. ටිකක් අවශෝෂණය කරනවා ටිකක් පරාවර්තනය කරනවා. ඒතර මේකේ පරාවර්තන අපි හිතුව මේ පැත්තට ගියා කියලා. මෙහෙම. ඊට පස්සේ එතනින් පරාවර්තනය කරනවා ආයිමත්. මේ පෘෂ්ඨයෙන් මෙහාට. ඊට පස්සේ එතනින් ආයිමත් පරාවර්තනය කරනවා මේ වගේ තව පැත්තකට හොම. ඔන්න ඔය වගේ. මේ අර ඇතුල් පෘෂ්ඨයේ එක එක පැතිවල වැඩි මේක ටික පරාවර්තන වෙලා යන අතරතුර මම කියවනේ මේක ගන්නවා කියලා පහන්දලි. ඒතරේ අරතර පහන්දලි කියන කාබන් අංශුනේ තියෙන ඒ කාබන් අංශු අතර තියෙන ලොකු හිඩස්. නිකන් අර වේයෝ නිකන් තුඹසක් බඳිනවා වගේ. අර මැටි අංශු අතර තා චූටි හිඩස් තියෙනවා නම් ඒව අස්සට මේ තාප විකිරණ අවශෝෂණය වෙනවා. ඒතර එහෙම කීපවතාවක් මේ බිත්තිය තැන් තැන් වල වැඩි ඔහම ගමන් කරාම අර මෙතනින් ඇතුළුණු තාප විකිරණ ටික සියල්ලම මේ පෙට්ටිය ඇතුලේ කොහේ හරි රැඳෙනවා අවශෝෂණය කර ගන්න. ආයෙ එළියට එන්නේ නැහැ. ඒක නිසා මෙන්න මෙයාට අපි කියනවා කෘෂ්ණ වස්තුවක් කියලා. කෘෂ්ණ වස්තුව. සමහර පොත්වල තියෙන මේ පූර්ණ කෘෂ්ණ වස්තුව කියලා. අර ප්‍රත්‍යස්ත කියන එකට සමහර තැන්වල පොත්වල පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා තියෙනවා. ඉලාක්සියට කියලා. ඒ වගේ සමහර වෙලාවට පූර්ණ කෘෂ්ණ වස්තුව කියලා. නමුත් කෘෂ්ණ වස්තුව කියලා කිව්වම ඇති ඒකෙන් දැනගන්න ඕන තමන්ට පතනේ වෙන සියලුම තාප විකිරණ නැත්නම් ආලෝකය එයා
අවශෝෂණය කරනවා කියලා. ඒ වගේ මේක ආයේ මොකක් හරි හේතුවකට අපි ගිනියම් වෙන රත් කරොත් මේ සිදුරෙන් එයාට පුළුවන් සියලුම තාප විකිරණ එළියට මුදා හරින්න. ඒතර ඒ ආලෝකය සුදු පාටට තමයි එන්නේ. අවශෝෂණය කරනවා වගේම යාර විමෝචනය කරන්නත් පුළුවන් පිට කරන්නත් පුළුවන්. මේ පහන්දලි ගෑවම තමයි මේ අර අවශෝෂණය වීම හොඳින් සිද්ධ වෙන්නේ කියලා තමයි පොත්වල සාකච්ඡා කරන්නේ. සාමාන්‍ය ඉස්කෝලේ තියෙන පෙට්ටිය නම් ඇතුල් පැත්තේ කළු පාට ලැකර් තමයි ගාලා තියෙන්නේ. හරි. කළු පාට ලැකර් ගාලා තියෙන්නේ. පහන්දලි දැන් හොයාගන්න බෑ ළමයින්ට කියලාත් පහන්දලි හොයාගන්න බෑ. අපි ඉස්කෝලේ යන කාලේ අපි පොඩි කාලේ නම් පහන්දලි කියන ඒවා ළමයි දන්නවා. මේ දැන් වගේ දැන් ඉස්කෝලේ ඔයාලා ඉගෙන ගන්නකොට ඔයාලා වයිට් බෝඩ් එකේ ලියනවා වයිට් බෝඩ් මාකර් වලින්. ඒතර අපි බෝඩ් එකට කියන්නේ අර ඉංග්‍රීසි පොත්වල ඉස්සරදී බ්ලැක් බෝඩ් කියලානේ තියෙන්නේ. නමුත් දැන් එහෙම කියන්න බෑනේ. දැන් වයිට් බෝඩ් එකේ තමයි ලියන්නේ. ඉස්සර බ්ලැක් බෝඩ් එක තමයි තිබුණේ. එතකොට ඒ කාලේ ගම්වල කුඩා ඉස්කෝලවල පන්ති කාමරයේ තියෙන අර ඒ බ්ලැක් බෝඩ් එක කළු ලෑල්ල කළු පාට කරන්නත් මේ පහන්දලි ගත්තා. මට මතකයි අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොට අපිට කියනවා ටීචර් පහන්දලි ගේන්න කියලා. ඒ පහන්දලි ගෙනිහිල්ලා තව පොඩි අර ගහකින් ගන්න කිරිජාරතියක් තියෙනවා. ඒ දෙක එකට කලවම් කරලා තමයි බෝඩ් එකේ ගන්න. ඒතර ඒක අපේ ඇඟේ ගෑවෙන්නේ නැහැ. එතකොට ඒතරේ බෝඩ් එක හොඳට කළු පාටට තියෙනවා මේ මාසයක් දෙකක් යනකම් ටීචර්ට හොඳට සුදු පාට හුණු කූරෙන් ඒකේ ලියන්න පුළුවන්. ඒතර මාසයක් දෙකක් ගියාම ආයේ කළු පාට ටික ගතිය ගියාම ආයේ මේ වගේ පහන්දලි ගෙනල්ලා බෝඩ් එකේ ගන්න ඕන. ඒ වගේ වැඩක් කරා අපි ඉස්කෝලේ කාලේ අපිට තමයි මේ වචනේ කියවම පහන්දලි කියලා අත්දැකීමෙන් අපි දන්න මොනවද පහන්දලි කියන එක. දැන් ළමයි තමයි ඒක දන්නේ නැත්තේ. ඉතින් ප්‍රශ්න පත්‍රවලත් එහෙමයි. සමහරලාට ප්‍රශ්න පත්‍රවල යමක් විස්තර කරන්න ගියාම ඒ ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරු ඒ සර්ලා ඒගොල්ලොන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීම් පාවිච්චි කරලා තමයි වචන පරිහරණය කරන්නේ. සමහරලාට ඒක ළමයින්ට තේරෙන්නේ නැහැ. අපි ළමයාට යමක් පැහැදිලි කරන උදාහරණයක් කියවම උදාහරණ තේරෙන්නේ නැහැ ළමයින්ට. මොකද දරුවන්ගේ ලෝකේ ඒව නැහැ. දැන් පරම්පරා ගානක් ගෙවිලා ගිහිල්ලානේ තියෙන්නේ. අපි කියනවා දැන් සමහරවිට යාන් හැලි වගේ උත්තර ලියන්න එපා කියනවා. මාගලක් වගේ දිගට ලියන්න එපා කියනවා. නමුත් ළමයාගේ කියවම මාගලක් කියන්නේ මොකද කියලා ළමයා දන්නේ නැහැ මාගල කියන්නේ මොකද්ද. යාන් කියන්නේ මොනවද කියලා ළමයි දන්නේ නැහැ. ඒත් අරක පැහැදිලි කරන තව දෙයක් කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒකත් ළමයාට තේරෙන්නේ නැත්තම්. ඒකද භාෂාව ඕන වෙනවා. ඉතින් හැම පොතේම වගේ තියෙන මේ පහන්දලි ආලේපනය කරන්න කියලා තමයි මේක තියෙන්නේ. ඒතර මෙතන අපි මේකේ අවධානය යොමු කරන්න ඕන. තමන්ට පතන වෙන සියලුම කිරණ අවශෝෂණය වෙනවා නම් එයා තමයි කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ. ඒකම රත් කරාම එයාට සියලුම තරංගායාම සහිත විකිරණ පිට කරන්නත් පුළුවන්. ඒතර සියලුම කිරණ අවශෝෂණය කරනකොට එයා කළු පාටට පේන්න ඕන. මෙයා සියලුම කිරණ જાති පිට කරනවා නම් එයා සුදු පාටට පේන්න ඕන. බලන්න මේ නෝට් එකේ මොනවද තව කියලා තියෙන්නේ කියලා. පෙට්ටිය අභ්‍යන්තර බීජවල ගැටි පරාවර්තන ගණනාවකට ලක්වේ. කිරණ නැවත සිදුර හරහා පෙට්ටියෙන් ඉවතට නොපැමිණේ. අර කීප සැරයක් මෙහෙම යනකොට මෙයා අර මේ දැලි විසින් අවශෝෂණය කර ගන්නවනේ. ඒකිට කවුරුවත් එළියට එන්නේ නැහැ කියලා තමයි කියන්නේ. දැන් අපිට මේකේ සමීකරණයක් ගොඩනගා ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. කෘෂ්ණ වස්තු විකිරණය කියලා තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ කෘෂ්ණ කියන වචන දැක්කම මේකෙන් කියවෙන්නේ එතකොට තමා මත පතන වෙන සියලුම විකිරණය අවශෝෂණය කරනවා කියන එක. ඒකෙන් පිට කරන විකිරණ සම්බන්ධ කරලා අපි දැන් ගණන් හදන්න තියෙනවා. ඒකට අපි සමීකරණයක් ගොඩනගා ගන්න ඕනේ. ඒක තමයි මේකේ කතා කරලා තියෙන්නේ. උණුසුම්ම පවතින කල කෘෂ්ණ වස්තුවකට සියලුම තරංගායාම සහිත තාප විකිරණ මුදා හැරිය හැකියි. එයාට ගන්න පුළුවන් වගේම එයා රත් කරොත් එයාට සියලුම තාප විකිරණ පිට කරන්නත් පුළුවන්. මුදා හරින්නත් පුළුවන්. ඒතර සියලුම තාප විකිරණ පිට කරනවා නම් එයා සුදු පාටට තමයි පේන්නේ. කෘෂ්ණ වස්තුවකින් සිදුවන මෙම තාප විකිරණ විමෝචනය, තාප විකිරණ පිට කිරීම. විමෝචනය කරනවා කියන්නේ ඒක පිට කිරීම. රඳාපවතින සාධක තමයි මේකේ කතා කරලා තියෙන්නේ. ඒක දැන් අපි අර කලින් කියවනේ කෘෂ්ණ වස්තුවක වර්ගඵලයේ මත රඳාපවතිනවා, එයාගේ පෘෂ්ඨයේ ස්වභාවය මත රඳාපවතිනවා, එයාගේ උෂ්ණත්වය මත රඳාපවතිනවා කියලා. ඒ වෙලාවේ ඒක අර සියලුම තරංගායාම අවශෝෂණය කරන කෙනෙක් නෙමෙයි. මෙතන දැන් කතා කරන්නේ කෘෂ්ණ වස්තුනේ. ඒ කියන්නේ Tamanට සියලුම තාප විකිරණ අවශෝෂණය කරන්නත් පුළුවන්, සියලුම ඒවා පිට කරන්නත් පුළුවන්. අන්න ඒ වෙලාවේ මේකෙන් පිට කරන විකිරණවල තීව්‍රතාව,
ඒ කියන්නේ ඒකීය වර්ගඵලයකින් තත්පරයකදී පිට කරන ප්‍රමාණය. අන්න ඒක රඳා පවතින්නේ මෙයාගේ උෂ්ණත්වය මත විතරයි. මේ උෂ්ණත්වය කියන එක මත විතරයි. දැන් උෂ්ණත්වයට මේක සම්බන්ධ කරලා අපි සමීකරණයක් ලියමු. බලන්න මේ තීව්‍රතාව කියලා කියන්නේ තීව්‍රතාව කියන වචනේ දැන් දරුවන්ට තේරෙන්න ඕන. මේක මීට කලින් පාඩම් කීපයකම අපි සාකච්ඡා කරා. වස්තුවක පෘෂ්ඨයේ ඒකීය වර්ගඵලයකින් එක වර්ගඵලයකින් තත්පරයක මේක වර්ග මීටර් එකක් වෙන්න ඕන. මේකෙන් එක තත්පරයකදී වෙන්නත් ඕන. මේ පෘෂ්ඨයට අභිලම්බව පිට කරන ශක්තිය තීව්‍රතාව කියලා කියන්නේ. අර ධ්වනිය පාඩම ඉගෙන ගත්තනේ ධ්වනි තීව්‍රතාව කියලා එකක්. එතකොට ශබ්දය ඒකීය වර්ගඵලයක් කරහා ඒ පෘෂ්ඨයට අභිලම්බව තත්පරයකදී යන ධ්වනි ශක්තිය. මෙතන ඒකීය වර්ගඵලයක් කරහා පෘෂ්ඨයට අභිලම්බව තත්පරයකදී යන විකිරණ මගින් යන ශක්තිය. කියන්නේ තාප ශක්තිය වගේ එකක් මෙතනදී. තීව්‍රතාව කියන වචනේ දැක්කම ඒක දරුවට මතක් වෙන්න ඕනේ. හැමතිස්සෙම එක තත්පරයකට තමයි මේකේ කතාව කියන්නේ. මෙයා තමයි එක සම්බන්ධ සමීකරණ අපිට ගොඩනගලා දීලා තියෙන්නේ. ස්ටෙපාන් බෝල්ට්ස්මාන් නියතය කියලා සමහර වෙලාවට කියනවා. නැත්නම් ස්ටෙපාන් නියමය කියලා තමයි කෙටියෙන් ඔක සාකච්ඡා කරන්නේ. නැත්නම් ස්ටෙපාන් බෝල්ට්මාන් සමීකරණය කියලා කියනවා. බලන්න උණුසුම් පෘෂ්ඨ වස්තුවකින් උදාහරණ සියලුම තරංගායාම වලට අදාළ තාප විකිරණ. ඒතර සියලුම තරංගායාම කියවම සුදු පාටට තමයි ඒක පේන්න වෙන්නේ. වස්තුවේ උෂ්ණත්වයේ මත රඳාපවතින ආකාරය මෙම නියමයෙන් සාකච්ඡා කරනවලු. ඒකක වර්ගඵලයක් මගින් ඒකක කාලයකදී නිකුත් කරන ශක්තිය. ඒකට තමයි තීව්‍රතාව කියලා කියන්නේ. ඒකක වර්ගඵලයක් ඒකක කාලයක්. ඒකක වර්ගඵලයකින් ඒකක කාලයකදී ඒකට ඒ පෘෂ්ඨයට අභිලම්බව නිකුත් කරන විකිරණ මගින් නිකුත් කරන ශක්තිය අනුලෝමව සමානුපාතිකලු ඒ වස්තුවේ ඒ වෙලාවේ උෂ්ණත්වයේ 4 වෙනි බලයට. හැබැයි උෂ්ණත්වය ගන්න ඕන කෙල්වින් වලින්. ඉතින් නිරපේක්ෂ උෂ්ණත්වය කියලා තමයි සඳහන් කරන්න ඕන. නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට, 7 වෙනි බලයට. මේ ඒකට අනුලෝමව සමානුපාතිකයිලු තත්පරයකදී පිට කරන තාප විකිරණ මගින් පිට කරන ශක්තිය. ඒකීය වර්ගඵලයක. මම අර දැන් මේ වස්තුවෙන් තාපය පිට කරනකොට එයාගේ උෂ්ණත්වය අඩු වෙනවනේ. ඒකද අපි දැන් එක මොහොතක ගන්න උෂ්ණත්වය නෙවෙයි තව මොහොතක තියෙන්නේ. ඒ නිසා මේක අර අවකලනයට සම්බන්ධ කරලා තමයි ලියන්නේ. ශීඝ්‍රතාව ගොඩාක් වෙලාවක් කරලා ලියන්න බෑනේ. ඒ වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවනේ. ඒකද ශ්‍රේණික කියන අදහසින් අර අවකලනයෙන් තමයි මේක ලියන්නේ. ඒක නිසා ඩෙල්ටා Q යට ඩෙල්ටා T කියලා තමයි සමහර පොත්වල ඔක තියෙන්නේ. දැන් මේ වගේ වස්තුවක් තියෙනවා. මෙයාගේ ඒකීය වර්ගඵලයක් අරගත්තම මේ ඒකීය වර්ගඵලයෙන් තත්පරයකදී පිට කරන ශක්තිය. ඒවා පෘෂ්ඨයට අභිලම්බ කියලා ගන්නෙ. අන්න එයා ඒ තත්පරයකදී පිට කරන ශක්තිය අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. ඩෙල්ටා Q යට ඩෙල්ටා T කියලා. නැත්තම් ගණිත විෂය ධාරාවේ ළමයි නම් සාමාන්‍ය මේ කැපිටල් ඩෙල්ටා ලියන්නත් කම්මැලි. ඒගොල්ලොන්ට මේක මෙහෙම ලියන්න පුළුවන්. dq යට dt කියලා. නැත්තම් සිංහලෙන් කියලා තත්පරයකදී පිට කරන ශක්තිය කියලා e අකුරක් ලියන්න පුළුවන්. හැබැයි යා සිංහලෙන් කියනවනේ මේ තත්පරයකදී පිට කරන ශක්තිය මේ ලියලා තියෙන්නේ කියලා. නැත්තම් සංකේත දිහා බලවම තේරෙන්නේ නැහැනේ තත්පරයකට බව. ඒක නිසා සමීකරණ කොයි විදිහට ලිව්වත් කමන්නේ හරියට අර්ථ දැක්වීම තේරෙන විදිහට ලියන්න. මෙහෙම ලියනවා නම් තත්පරයකදී පිට කරපු ශක්තිය කියලා වචනේ ලියන්න ඕන. මෙහෙම ලියනවා නම් මේ කාලයෙන් බෙදුවම කොහොමත් ශීඝ්‍රතාව කියන අදහස දරුවන්ට තියෙනවා. මේකත් ඔහොම ලියන්න පුළුවන්. ඒ වගේ එකක් ලියන්න. එතකොට මෙන්න මේ තත්පරයකදී පිට කරන ශක්තිය මෙයාගේ ඒකීය වර්ගඵලයකින්
එයා අනුලෝමව සමානුපාතිකලු මෙයාගේ මේ වෙලාවේ උෂ්ණත්වයේ 4 වෙනි බලයට. කෙල්වින් වලින් ලියන නිසා නිරපේක්ෂ උෂ්ණත්වයේ T එයාගේ 4 වෙනි බලයට තමයි මෙයා අනුලෝමව සමානුපාතිකයි කියලා කියන්නේ. තව දරුවාට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ. ඒකීය වර්ගඵලයක ලියන නිසා එක්ක ලියන්න පුළුවන් E කියන එක සමානුපාතිකයි T4 කියලා. තව කෙනෙකුට මෙහෙම ලියන්න පුළුවන්. ඩෙල්ටා කිව්වට ඩෙල්ටා T සමානුපාතිකයි T4. තව කෙනෙකුට මෙහෙම ලියන්න පුළුවන්. තමන් ලියන සංකේතයක් පැහැදිලිව නිරවුල්ව සඳහන් කරලා ලියන්න. එතකොට හරි. E සමානුපාතිකයි T4. මේක තමයි ස්ටෙෆාන් සමීකරණය කියලා කියන්නේ. දැන් මේ සමානුපාතිකයේ සමාන කරන නියතයක් දාලා අපි මෙතනින් හදා ගන්නවා ගණන් හදන්න පුළුවන් සමීකරණයක්. හදාගෙන එකෙන් ගණන් හදනවා. ඉතින් දරුවන්ට අර 10 වෙනි ගණනේ අවසාන ගණනේ පදාර්ථ විකිරණ කොටසේ තාප විකිරණ වලින් නම් ගණන අහන්නේ මේ සමීකරණ විතරයි තියෙන්නේ. පෞගේ අවුරුදු 2ක් හරි 3ක් හරි අහලා තියෙනවා මේ සූර්යාගෙන් තාප විකිරණ පිට කිරීම සම්බන්ධ කරන. ඉතින් මේ සමීකරණය කීප වතාවක් යොදාන තමයි තියෙන්නේ. මම ඒක කිව්වේ පාඩම පටන් ගන්නකොට මේකේ සමීකරණ අඩුයි කියලා. එක සමීකරණයක් තියෙනවා. මේක තමයි ලියලා තියෙන්නේ. දැන් මම මෙතන ලියන කැපිටල් E කියලා. ඒ කියන්නේ තත්පරයකදී ඒකීය වර්ගඵලයකින් පිට කරන ශක්තිය. ඒතර සමානුපාතකයේ සමාන කරන අපි නියතයක් දානවා. එතකොට T4ට මේක අර සිම්පල් සිග්මා අර සිග්මා සංකේතර අර මැත්ස් කරන දරුවනා මේ වගේ එකක් ලියනවනේ සිග්මා කියලා. මෙහෙමත් සිග්මා එකක් ලියනවනේ කොහොම. අර R සමාන 1 ඉඳන් n දක්වා ඒ වගේ ලියන්නේ. මේක කැපිටල් සිග්මා අතන ලියන්නේ අපි සිම්පල් සිග්මා. ඒතර E සමානයි සිග්මා T4. මේක ලියලා තියෙන්නේ ඒකීය වර්ගඵලයකට. ඒතර ඒකේ A වර්ගඵලයකට ලියනවා නම් නැවත A වලිනුත් වැඩි කරන්න ඕන. එතකොට එනවා මෙන්න මේ වගේ සමීකරණයක්. E සමානයි සිග්මා AT4 සිග්මාට කියනවා ස්ටෙපාන් නියතය කියලා. මේ අර සමානුපාතිකයේ සමාන කරන්න දාපු නියතයනේ. ඒක ස්ටෙපාන් නියතය. ඒකේ අගේ 5.7ක් එන්නේ. 5.7යි 10 ඍණ 8ක් වගේ බලයක් එකක් එන්නේ. ඉතින් 5.7 කියන්නේ ඒ තරම් සොළු වෙන ඉලක්කමක් නෙමෙයි. ඒක ටිකක් කරදරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක ගණන් හදනවා නම් දරුවන්ට ලඝු පොත පාවිච්චි කරන්න වෙනවා. මොකද මේ උෂ්ණත්වයත් කෙල්වින් වලින් ලියන නිසා අපි අර අපිට සාමාන්‍යයෙන් උෂ්ණත්වය දෙන්නේ සෙල්සියස් වලින්නේ. ඒතර අපි ඒකට 273ක් එකතු කරනවා. ඒතර ඩිංගල් ලොකු ඉලක්කමක් එනවා. ඒතර ඒකේ 4 වෙනි බලයක් තියෙනවනේ. ඒතර පොඩක් කරදරයි. අර උෂ්ණත්වයේ 27 වගේ ඒවා දුන්නොත් නම් අපිට ඒකට 273 එකතු කරලා 300යි කියලා අරන් රවුම් අගයක් ලියලා ඒකේ 4 වෙනි බලය ලියත හැකියි. ඉතින් හැමතිස්සෙම එහෙම එන්නේ නැහැ. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම දරුවන්ට ලඝු පොත පාවිච්චි කරන්න වෙනවා. බලන්න සමීකරණය ගැන කියලා තියෙන්නේ. ඒකීය වර්ගඵලයකට තමයි මේක. ඒතර කැපිටල් A වර්ගඵලයක් ආවොත් සිග්මා AT4 කියලා එනවා. සිග්මාගේ අගය 5.7 වැඩි 10 ඍණ 8යි. සමහර පොත්වල 5.6යි 8 වගේ දීලා තියෙනවා. මේ දෙනාගේ පාවිච්චි කරන්න. ඒක මතක තියාගෙන යන්න ඕනේ. පේපර් එකේ අවශ්‍ය නම් ගණන හදාන්න ඒක සඳහන් කරලා තියෙනවා. මෙතන මේක මේ සමීකරණය මේ විදිහට යොදන්න පුළුවන්. මෙන්න මේ සමීකරණය මේ විදිහට යොදන්න පුළුවන් අපිට. මෙයා කෘෂ්ණ වස්තුවක් කියලා දීලා තියෙනවා විතරයි. මේ ස්ටෙපාන් මේ සමීකරණය දීලා තියෙන කෘෂ්ණ වස්තු වලට. ඒ කියන්නේ සියලුම තාප විකිරණ අවශෝෂණය කරන්නත් පුළුවන් වෙන්න ඕන. ඒ වගේම එයා රත් කරාම සියලුම තාප විකිරණ පිට කරන්නත් පුළුවන් වෙන්න ඕන. අපිට ඔය වෙනත් පැහැයකට පේන ඕනෑම වස්තුවක් සියලුම තාප විකිරණ අවශෝෂණය කරන්නේ නැහැ. ඒ රතු පාටට පේනවා නම් එයා රතු පාට කිරණේ අවශෝෂණය කරන්නේ නැහැ. ඒක පිට කරනවා. අනික් ගොල්ලෝ විතරයි අවශෝෂණය කරන්නේ. ඒ වගේ එකට නෙමෙයි ලියන්නේ. එම්නම් කෘෂ්ණ වස්තුව එක අපිට එයා කිරණ අවශෝෂණය කරන වෙලාවේ කළු පාටට පේන්න ඕන. එයා හොඳටම රත් කරාම එයා සුදු පාටට පේන්න ඕන. ඒකට කිරණ පිට කරනවා. ඒතර කෘෂ්ණ නොවන වස්තු වලටත් මේ සමීකරණය යොදන්න පොඩි සකස් කිරීමක් කරලා තියෙනවා.
කෘෂ්ණ නොවන වස්තු වලට. ඒ කියන්නේ මේ වගේ ඒවා තමා මත පතනය වෙන කිරණ වලින් සියල්ලම අවශෝෂණය කරන්නේ නැතුව එකක් දෙකක් පිට කරලා අනිත් ටික අවශෝෂණය කරනවා. මේ වගේ එකක්. දැන් මේ වගේ වස්තුවක් තියෙනවා. මෙයාට මෙහිම තාප විකිරණ පතනය වෙනවා. ඔහොම. විතර වැටෙන ඔක්කොම එයා තියාගන්න එකක් දෙකක් එයා පිට කරනවා. එක කිරණයක් දෙකක් එයා පිට කරනවා. ඒතර ඒවා කෘෂ්ණ වස්තු නෙමෙයි. ඒතර මෙන්න මේ වගේ වලටත් අර සමීකරණ ලියන්න ඒක පොඩක් විකරණය කරලා තියෙනවා, මොඩිෆයි කරලා තියෙනවා. එතකොට මේ තව පොඩි සිම්පල් E එකක් එනවා මෙන්න මෙතෙන්ට. ඒතර සමීකරණ මේ වගේ තියෙනවා. තත්පරයේදී පිට කරන ශක්තිය ඩෙල්ටා Q යට ඩෙල්ටා T. මම මේක උඩින් කලින් අලිව්වේ E කියලා. ඒ ඕන එකක් ලියන්න පුළුවන්. මෙහා සමානයි සිම්පල් E එකකුත් එනවා. E සිග්මා AT4. කලින් සමයකට මේ සිග්මා AT4නේ. ඒකට දැන් අමතර E අකුරක් එනවා. මේක ඇත්තට භාග සංඛ්‍යාවක්. ඒක ගන්න දීලා තියෙයි පෘෂ්ඨික විමෝචකතාව. විමෝචකතාව. ඒක භාග සංඛ්‍යාවක් එන්නේ. එතකොට ඒකත් දත්තර දෙන නිසා ඒකත් දෙනවා සිග්මාත් දෙනවා. උෂ්ණත්වය විතරයි දරුවන්ට අමතර ලියන්න වෙන්නේ. ඒකේ වර්ගඵලයක් තිබුණොත් මේ A කියන එක එකයි. නැති වෙලාවට ඒ වෙලාවක දාන. මෙයා ඩෙල්ටා කිව්වර ඩෙල්ටා T ලියන්න පුළුවන්. E කියලා ලියන්න පුළුවන්. මම මේ අවකලනය ස්වරූපයෙන් ලිව්වේ මෙන්න මේ T නිතරම වෙනස් වෙන නිසා. මෙයා දැන් තාප විකිරණ පිට කරනවා නම් එයාගේ උෂ්ණත්වය අඩු වෙනවනේ ටික ටික. ඒතර කිසියම් මොහොතකට විතරයි ලියන්න පුළුවන්. ඒ වගේම එයා තාප විකිරණ අවශෝෂණය කරනවා නම් ඒත් එහෙමයිනේ. ඒත් එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. එතකොටත් කිසියම් මොහොතකට විතරයි ලියන්න පුළුවන්. ඒකයි මෙහෙම ලියන්නේ. ඒතර අර සිම්පල් E වලට අර්ථ දැක්වීමක් මෙතන දීලා තියෙනවා ගණනේ. බලන්න. කෘෂ්ණ නොවන වස්තු මගින් විකිරණ ශක්තිය මුදා හැරීමේ ක්ෂමතාව. කෘෂ්ණ නොවන වස්තු. වස්තුවේ උෂ්ණත්වය මත මෙන්ම ඒ පෘෂ්ඨික ස්වභාවය මත රඳා පවතී. අපි කලිනුත් අර ලිව්වා ඒක මේ පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතිනවා, උෂ්ණත්වය මත රඳා පවතිනවා, වර්ගඵලය මත රඳා පවතිනවා කියලා. ඒතකොට දැන් මේක කෘෂ්ණ වස්තුවකට නෙමෙයි ලියන්නේ. එහෙනම් එයා පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතිනවා. ඒතර ක්ෂමතාව ගණනය කිරීම සඳහා ස්ටෙපාන් සමීකරණය පොඩ්ඩක් වෙනස් කරලා තමයි ලියන්නේ. ඒ ආව සිම්පල් E එක තමයි මේ තියෙන්නේ. ඒතර සිම්පල් E කියන එක අර්ථ දක්වනවා මෙන්න මෙහෙම. මේ තියෙන එක උඩ ඉන්නේ කෘෂ්ණ නොවන වස්තුවක්. ඒ කියන්නේ Tamanට වැටෙන විකිරණ වලින් කිසියම් ප්‍රමාණයක් අවශෝෂණය කරන් එකක් දෙකක් එළියට යවන එක්කෙනෙක් තමයි උඩ ඉන්නේ. යට ඉන්නේ ඒ උෂ්ණත්වයේම ඉන්න කෘෂ්ණ වස්තුවක්. දෙන්නම ඉන්නේ එකම උෂ්ණත්වයේ. උඩ ඉන්නේ කෘෂ්ණ වස්තුවක් නෙමෙයි. Tamanට වැටෙන ආලෝකයෙන් හරි විකිරණ වලින් හරි ටිකක් අවශෝෂණය කරන් එකක් දෙකක් පිට කරන කට්ටිය. යට ඉන්නේ Tamanට වැටෙන සියලුම විකිරණ අවශෝෂණය කරන කෙනා. එතකොට මෙයාගේ අර තාප විකිරණ අවශෝෂණය කරන ශීඝ්‍රතාව නැත්නම් පිට කරන ශීඝ්‍රතාව කෘෂ්ණ වස්තුවේ විකිරණ මගින් අවශෝෂණය කරන ශීඝ්‍රතාවයට දරන අනුපාතය තමයි සිම්පල් E කියලා දීලා තියෙන්නේ. ඒතර මේ උඩ ඉන්න එක න හැමතිස්සෙම අඩුයි. මේ වගේ. දැන් එක්කෙනෙක් මෙයාට වැටෙන තාප විකිරණ වලින් මෙහෙම තාප විකිරණ වැටුනම එයා එකක් දෙකක් පිට කරනවා. ඒතර මෙයා තත්පරයකදී අවශෝෂණය කරන ශක්තිය තමයි E කියන්නේ. අනිත් එක්කෙනා මෙයාට මේ වගේ තාප විකිරණ පතනය වුණාම ඒ සියල්ලම එයා අවශෝෂණය කරන එකක්වත් පිට කරන්නේ නැහැ. මෙයා තමයි කෘෂ්ණ වස්තුව. ඒතර එයා තත්පරයකදී අවශෝෂණය කරන තාපය E0.
දැන් මෙන්න මෙයා තත්පරයකදී අවශෝෂණය කරන තාපය මෙයා තත්පරයකදී අවශෝෂණය කරන තාපයෙන් බෙදුවම මෙන්න මේ අගය E බෙදීම E නෝට් තමයි සිම්පල් E කියලා කියන්නේ. ඒතර මෙයා හැමදෙස්සම වැඩි එයා සියලුම කිරණ අවශෝෂණය කරනවානේ. මෙයා එකක් දෙකක් පිට කරනවානේ. ඒතර එයාගේ උෂ්ණත්වය එහෙම ඉන්නේ වැඩි වෙන්නේ. ඒක නිසා මෙන්න මේ වෙන්නේ. ඒතර E වලගේ හැමදෙස්සම භාග සංඛ්‍යාව. E වලගේ එකට වඩා අඩු. ඒතර අපි ගණන් හදන්නේ කෘෂ්ණ වස්තුවකට නම් උඩින් එක්කෙනයි යටින් එක්කෙනයි සමානයි. මෙයාත් සියලුම කිරණ අවශෝෂණය කරනවා මෙයාත් සියලුම කිරණ අවශෝෂණය කරනවානේ. ඒතර මේකට මේක කැපෙනවා. එහෙනම් කෘෂ්ණ වස්තුවක් නම් මේ E කියන්නේ 1යි. කෘෂ්ණ වස්තුවක් නම් මේ E කියලා කියන්නේ කෘෂ්ණ වස්තුවට. කෘෂ්ණ වස්තුවට E සමාන 1යි. කෘෂ්ණ වස්තුවක් නෙමෙයි නම් E කියලා අගයක් ආදේශ කරන්න ඒක සාමාන්‍යයෙන් භාග සංඛ්‍යාවක්. 0.5යි 0.35යි මේ වගේ අගයන් දරුවන්ට දෙන්න. දැන් අපි එක සමීකරණයක් ලියුවේ තාම මේ පාඩමේ මම අනිත් ඒවා නිකන් අර අලුත් පාඩමක් නිසා අපිට අලුත් වචන ටිකක් එනවනේ. ඒවා තමයි විස්තර කරේ. දැන් මෙතන තියෙනවා මේ අර කුටියක් තුල පවතින උණුසුම් වස්තු කියලා. ඒ කියන්නේ කෘෂ්ණ වස්තුවක් තමයි. ඒක තියලා දෙන්නේ නිකන් මේ වගේ කාමරයක. සංමුත තැනක තමයි තියලා තියෙන්නේ. ඒතර ඒ කාමරයටත් උෂ්ණත්වයක් තියෙනවා. ඒතර වස්තුවටත් උෂ්ණත්වයක් තියෙනවා. එයා තාප විකිරණ පිට කරන කෙනා. හැබැයි මේ වස්තුව එල්ලලා තියෙන්නේ තාම මොනවා හරි සංමුත කාමරයක. මේ වගේ එකක්. මේ වගේ කුටියක් ඇතුලේ දැන් මේක රික්ත කුටියක් වුණත් කමක් නැහැ. මේක වාතය තිබුණ නැතත් කමක් නැහැ. මොකද තාප විකිරණ ගමන් කරන්නේ රික්තය හරහා. ඒ වගේ එකක් ඇතුලේ අපි එල්ලලා තියෙනවා කෘෂ්ණ වස්තුවක්. මෙන්න මේ වගේ එකක්. ඒතර වස්තුවේ උෂ්ණත්වය තමයි කැපිටල් T. මෙයාගේ උෂ්ණත්වය කැපිටල් T. මේ කාමරය ඇතුලේ උෂ්ණත්වය T නෝට්. මෙයා අපි දැනට හිතන්නේ මේ T නෝට් කියන එක අර Tට වඩා අඩුයි කියලා. වස්තුවේ උෂ්ණත්වය තමයි වැඩි. ඒතර මෙයා තාප විකිරණ පිට කරනවා මෙහාට වම. ඔන්න වගේ එයා තාප විකිරණ මෙහාට පිට කරනවා. ඒ වගේම මේ කාමරයටත් දැන් උෂ්ණත්වයක් දීලා තියෙනවානේ. ඒතර කාමරේනොත් තාප විකිරණ පිට කරනවානේ. ඒ පිට කරන විකිරණ වලින් ටිකක් මේ වස්තුව ලබා ගන්නවා. මෙයාට උෂ්ණත්වයක් තියෙනවානේ. එහෙනම් ඒකේ මෙයා තාප විකිරණ ටිකක් ලබා ගන්නවා. මෙන්න මෙහෙම. එයාගේ උෂ්ණත්වය අඩු නිසා එයාගෙන් අඩුවෙන් තමයි එන්නේ වස්තුවෙන් පිට වෙනවා වැඩි. ඒතර මේ වගේ තැනක අර සමීකරණ ලියනවා නම් දරුවට සඵල ශීඝ්‍රතාව තමයි ලියන්න වෙන්නේ. තත්පරයකදී මේ වස්තුව මගින් අවශෝෂණය කරන ටිකකුත් තියෙනවා. එයා තත්පරයකදී පිට කරන ටිකකුත් තියෙනවා. මේ පිට කරන ටිකෙන් අර අවශෝෂණය කරන ටික අඩු කරලා වෙනස තමයි ගන්න. අපි මේ දෙක වෙනම ලියමු. අපිට ලියන්න පුළුවන් E1 කියලා ලියන්න පුළුවන්. මෙයා පිට කරන එක. සිග්මා AT4. E2 ලියන්න පුළුවන්. සිග්මා AT නෝට් 4 කියලා. ඒ කියන්නේ මේ කාමරයෙන් මෙයාට ලැබෙන එක. මෙයා පිට කරන එක. මෙයා පිට කරන එක නා මෙයා ලැබෙන එක. එහෙනම් සඵල ශීඝ්‍රතාව කියලා කියන්නේ මේකෙන් මේක අඩු කරන්න ඕන. මම මේ T වලගෙන වැඩි කියලා ගත්තේ. ඒකද එයා වේගෙන් පිට කරනවා. වේගෙන් පිට කරන අතරේ පොඩි ප්‍රමාණයක් එයාට ලැබෙනවා. ඒතර වෙනස තමයි සඵල ශීඝ්‍රතාව කියලා. සඵල ශීඝ්‍රතාව. සඵල ශීඝ්‍රතාව.
අපි ඒක E1 කියලා ලිව්වොත් ඒක සමාන වෙන්නේ නෑ ඒක අපි ටෝටල් එක කියලා ලියමු. ඒක සමාන වෙන්නේ E1 ඍණ E2ට. ඒතර අර සිග්මා කියන එකයි A කියන එකයි නියතයි. එහෙනම් T4 ඍණ T0 4. ගණනේ බලන්න ඒ කෘෂ්ණ වස්තුවේ එල්ලලා තියලා තියෙන්නේ කිසියම් නියත උෂ්ණත්වයක තියෙන පරිසරයක කියලා දීලා තියෙද කියලා. එහෙනම් එයාගෙන් පිට කරනවා වගේම එයාට ලැබෙනවා කියලාත් ගන්න වෙනවා. ඒතර සඵල ශීඝ්‍රතාවයක් තමයි ලියන්න වෙන්නේ. ඒ වෙලාවට අපිට කියන්න බෑ වස්තුවෙන් විකිරණ මගින් තාපය පිට කිරීමේ ශීඝ්‍රතාව නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට සමානුපාතිකයි කියලා. මොකද මෙතන T වල 4 විතර නෙවෙයි තව කැලලක් තියෙනවනේ අඩු කරලා. එහෙම අර කුටියක් ඇතුලේ ඉන්නකොට අපිට කියන්න බෑ නිරපේක්ෂ උෂ්ණත්වයේ 9 වෙනි බලයට අනුලෝමව සමානුපාතික වේ කියලා. පරිසරය ගැන සඳහනක් කළා නැතුව නිකන් වස්තුවක් පරිසරයේ ඉල්ලලා තියෙනවා කියලා විතරක් කිව්වොත් ඒ කියන්නේ සංගුත නැහැ. පරිසරයේ උෂ්ණත්වයත් අපිට සඳහන් කළා නැත්නම් අපිට කියන්න පුළුවන් නිරපේක්ෂ උෂ්ණත්වයේ 9 වෙනි බලයට අනුලෝමව සමානුපාතිකයි කියලා. ඔන්න ඕවා තමයි දැන් ගණන් හදන්න අපිට ඕන වෙන සමීකරණ. මේ සිග්මා ගියාගේ අපිට දෙනවා ස්ටෙපාන් නියතය. උෂ්ණත්වය ලියන්න ඕන කෙල්වින් වලින්. ඒතර මේක දිහා බැලුවම දරුවන්ට පේනවා කෙල්වින් උෂ්ණත්වයක් තියෙන ඕනෑම තැනක තාප විකිරණ පිට කරනවා කියලා. ඒතර කෙල්වින් බිඳුවේදී තමයි තාප විකිරණ පිට කරන්නේ නැත්තේ. කෙල්වින් බිඳුවේ. ඒතර කෙල්වින් බිඳුව කියන්නේ සෙල්සියස් ඍණ 273 නේ. අන්න ඒ වගේ තැනකදී තමයි විකිරණ වලින් තාපය පිට කරන්නේ නැත්තේ. අපේ ශරීරය ගත්තොත් අපි දැන් සෙල්සියස් 37 නේ ඉන්නේ. ඒතර ඔකට 273ක් එකතු කරාම 300 ගණනක් එනවා. ඒ කියන්නේ අපේ ශරීරයනොත් නිතරම තාප විකිරණ පිට කරනවා. අපිට ඒක පේන්නේ නැහැ. නමුත් තාප විකිරණ කිසියම් ප්‍රමාණයක් පිට කරන පෘථුවියේ පෘෂ්ඨයනොත් පිට කරනවා. ඒක කිසියම් උෂ්ණත්වයක ඉන්න ඕනෑම වස්තුවක් තාප විකිරණ පිට කරන්නත් පුළුවන්. එයාට තාප විකිරණ ලැබෙන්නත් පුළුවන්. දැන් අපි අවුවේ හිටියොත් අපේ ශරීරයෙන් තාප විකිරණ පිට කරනවට වඩා අර සූර්යාගෙන් එන තාප විකිරණ වලින් අපේ ඇඟට තාප විකිරණ ලැබෙනවා. ඒතර වැඩිපුර ලැබෙනවා ටිකක් නේ පිට වෙන්නේ. ඒකෙන්ද තමයි අපේ ශරීරයේ උෂ්ණත්වය වැඩි. ඔන්න ඕවා තමයි මේ කොටසේ තියෙන්නේ. මේ මම මේ ලියුව සමීකරණය අතර ලියලා තියෙනවා නෝට් එකේ. මම ඒක තමයි මේ විස්තර කරලා දුන්නේ. මෙන්න මෙතන තවත් වැදගත් කොටසක් තියෙනවා. කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතා ව්‍යාප්තිය. කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතා ව්‍යාප්තිය. අතර මේවා මේ ප්‍රැක්ටිකල් විදිහට මේවා කරත් අපේ විෂය නිර්දේශයේ මේවා ඉගෙනුවත් අපිට මේවා ප්‍රැක්ටිකල් කිරීමේ හැකියාවක් නැහැ. අපේ විද්‍යාගාරයවල මේ පදාර්ථ හා විකිරණ සම්බන්ධ කරලා එන කොටසේ ප්‍රැක්ටිකල් කරන්නේ නැහැ. ඇත්තටම දැන් මේකේ තියෙන අර විකිරණශීලීතාවය තියෙන. ඒතර විකිරණශීලී මූලද්‍රව්‍යයකට කතා කරනවා. ඒවා ඉතින් අපේ ලැබ් වල කරන්නේ නැහනේ. ඒ නිසා මේකෙන් ඇත්තටම මේ ප්‍රැක්ටිකල් සම්බන්ධ කරලා ප්‍රශ්න අහන්න නැහැ. මේ ඊළාට එක්ස් කිරණ වගේ විකිර ගන්න තියෙනවා. ඒවත් අපි ප්‍රැක්ටිකල් කරන්නේ නැහැ නේ ඉස්කෝලේ. ඒත් මේකේ ගණන් තමයි ගණන සමීකරණ දීලා ගණිතයේ මොනවද ගණනක් තමයි අහන්නේ. ඉතින් මේ නෝට් එක කියවලා ගණන් ටිකක් හදලා මේක පුරුදු වෙන්න තමයි තියෙන්නේ. අර රෝස සර් කරපු දේශනවල නම් සමහර විට පරමාණු බල ශක්තිය අධිකාරියෙන් කරපු ප්‍රැක්ටිකල් සමහර ඒවා ටිකක් පෙන්වන්නත් පුළුවන්. එහෙ තියෙන නිසා. විද්‍යාගාරවල නම් මේක අඩුවේ කරන්නේ නැහැ මේ වගේ ප්‍රැක්ටිකල්. මේ මෙතන තියෙන්නේ මේ කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතා ව්‍යාප්තිය කියලා තියෙන්නේ. ඒක ටිකක් වැදගත් දෙයක්. දැන් අපි කියවනේ කෘෂ්ණ වස්තුවකින් එයාට පුළුවන් කියලා සියලුම තරංගායාම වර්ගවල විකිරණ පිට කරන්න. ඒතර එයා දැන් අපි පාටෙන් හිතුවොත් රතු, කහ, කොළ, නිල්, දාම් මේ වගේ සියලුම පාට එයා පිට කරනවා. ඒතර අදෝරක්ත කිරණක් තියෙනවනේ. තරංගායාමයේ රතු පාට වඩා අපිට මෙහා පැත්තේ තියෙන කට්ටිය. ඒතර ඒ වගේ විකිරණ පිට කරාම දැන් මේගොල්ලෝ ඔක්කොම බණ්ඩල් එකක් විතර එන්නේ. සියලුම තරංගායාම නැත්නම් සියලුම වර්ණ සියලුම විකිරණ එකට එන්නේ. ඒ එකට එන වර්ණ වලින් අපි ඒ තරංගායාම වෙන් කළා. මේ තාප විකිරණ අපිට වෙන් කරන්න පුළුවන් නම් අන්න එහෙම දෙයක් කරන එක තමයි මේකේ සාකච්ඡා කරන්නේ. දැන් දරුවෝ දන්නවා මේ ආලෝකයේ පාඩමේදී අපි අර ප්‍රිස්මයකට සුදු පාට ආලෝකයේ වැටෙන සැලැස්සුවොත්
ඒ සුදු පාට එක බන්ඩල් එකක් විතර එනවා කියලා හිතුවොත් ඒක ප්‍රිස්මයේ වර්තනය මුහුණත් දෙකෙන් වර්තන දෙකකට භාජන වුණාට පස්සේ කිරණ වෙන් වෙනවනේ. මේ වගේ කිරණ වෙන් වෙනවා. දැන් මෙහෙම ප්‍රිස්මයේ තියෙනවා. මෙතෙන්ට එන්නේ සුදු පාට ආලෝකය වම. මෙතන අපි අභිලම්බය ඇඳලා පස්සේ රතු පාට කිරණය මේ උඩින් එනවා. නිල් පාට කිරණය යටින් යනවා. දම් පාට වගේ කිරණයක් ඔන්නෝම යනවා. දැන් කිරණ දෙක වෙන් වෙලා මේ වගේ පාට වලට මේක වෙන් වෙනවනේ. ඔන්නෝම තමයි තියෙන්නේ. මේ උඩ මේකයි යට මේකයි ඇඳ. එතන මේ අතර තියෙන පාට ටික පාට හතර වෙන් වෙලා තමයි එන්නේ. මෙන්න මේ වගේම දෙයක් කරනවලු මේ තාප විකිරණ වලට. දැන් තාප විකිරණ වල මේ දුෂ්‍යාලෝකයේ මේ පාට ටිකක් තියෙනවා. අර අදෝරක්ත කිරණක් තියෙනවානේ. ඒවා මේ වගේ ප්‍රිස්මයකට බන්ඩල් එකක් විතර වැදෙන්න දීලා ඊට පස්සේ මේ අර වර්ණ වලට වෙන් කරනවා වගේ මේ විකිරණ වෙන් කරලා එක එක જાතියේ විකිරණ වෙන වෙනම ගන්නවා. ඒක තමයි මේක කියන්නේ. ඒකට මේ මෙතන පාවිච්චි කරන මේ ප්‍රිස්මය දැන් අපි සාමාන්‍ය විද්‍යාගාරයේ ආලෝකයේ සඳහානේ අර වීදුරු ප්‍රිස්මය ගන්න. ඒ වගේ ආලෝකයේ සඳහා ගන්න වීදුරු ප්‍රිස්මය නෙමෙයි අර අදෝරක්ත කිරණ වර්ධනය කරන්න පුළුවන් වෙනත් විශේෂ ප්‍රිස්මයක් ගන්නවා කියලා තමයි කියන්නේ. මේ තියෙන ඒකේ දල රූප තරහණක් මේ ඇඳලා තියෙන්නේ. මේ මෙතන තියෙන කෘෂ්ණ වස්තුවක්. ඒ කියන්නේ සියලුම තරංගායාම සහිත විකිරණ පිට කරන්න පුළුවන් එක්කෙනෙක්. රත් කරාට පස්සේ එයා සුදු පාටට වගේනේ පේන්නේ. ඒතර ඒ වගේ එන කිරණ මේ මෙතන අවතල දර්පණයක් තියෙනවා. ඒ අවතල දර්පණයට පතන වෙන සලස්සලා ඒකෙන් පස්සේ තමයි ගන්න අර වර්ණාවලි මානයේ ප්‍රිස්මයේ මතට. ප්‍රිස්මයෙන් ඊට පස්සේ මේ කිරණ වෙන් කරනවා. වෙන් වෙලා ඇවිල්ලා නැවත මේ වගේ ගෝලීය දර්පණයකට වැටලා ඒ දර්පණයෙන් පරාවාසනය කළා අර ඉස්සෙල්ලා අපි ගත්ත බොලෙරෝමීටරේ වගේ එකකිය අරගෙන ඒකෙන් තමයි තීව්‍රතාව ගණනය කරන්නේ. මේ වගේ සැකැස්මක් ගැන තමයි කියන්නේ මේතරින් වැටලා මෙතෙන්ට ඇවිල්ලා මේ ගෝලීය දර්පණයෙන් අතෙන්ට ගන්නවා කියලා. එතකොට මේ එක එක තරංගායාම වෙන වෙනම ගන්න පුළුවන්. හරියටම තරංගායාමයක් ගන්න බෑ. නමුත් පොඩි පරාසවල තියෙන කට්ටිය හරි වෙන් කරන්න පුළුවන්. තනි තරංගායාමයක් තියෙන එකක් හරියටම ගන්න බෑ. නමුත් ආසන්න වශයෙන් හරි කිට්ටුව තියෙන තරංගායාම කොටස් වෙන් කරන්න පුළුවන්. අන්න එහෙම අරගෙන ඒ විකිරණවල කිසියම් තරංගායාමයකට අදාළ දැන් තරංගායාම කියන්නේ වර්ණයනේ මෙතන. ඒ තරංගායාමයකට අදාළ තීව්‍රතා ගණනය කරලා තියෙනවා. ගණනය කළා ඒගොල්ලෝ ප්‍රස්ථාරයක ඇදලා තියෙනවා. අන්න එහෙම අදින ප්‍රස්ථාර තමයි මේ විකිරණ තීව්‍රතා ව්‍යාප්තිය කියලා කියන්නේ. කෘෂ්ණ වස්තුවකින් උදාහරණ අපට විකිරණයේ ගුණාංග අන්වේෂණය කිරීම සඳහා පරීක්ෂණාගාරයේ විකිරකයක් ලෙස යොදා ගන්නා කෘෂ්ණ වස්තුවක්. ඒ කියන්නේ මෙයා. කෘෂ්ණ වස්තුව ගෝලීය පරාවර්තක දෙකක්. මේ මෙතන තියෙන කෙනෙක් ගෝලීය පරාවර්තක අනිත් එක්කලා මෙතන ඉන්නේ. ප්‍රිස්මයකින් සමානිත අදෝරක්ත වර්ණාවලි මානයක් තමයි ගන්න. ඔයාලා අර සෝඩියම් ආලෝකය අරගෙන අර වර්ණාවලි මානයේ ප්‍රැක්ටිකල් එකක් කරා නම් මේ අවුරුද්ද නම් ඒකත් කරන්න ලැබෙන්නේ නැතුව ඇති. එතන අපි ආලෝකය තමයි ගන්නේ වර්ණාවලි මානයේ ප්‍රිස්මයට. මේ පැත්තෙන් අපි සෝඩියම් ආලෝකය තියන්නේ. සමාන්තර ආලෝකය කියලා මෙතනින් ගිහිල්ලා මේ තියෙන දුරේක්ෂ කැලේ අපි මෙතන ඉන්නේ බලන්නේ. දික්සිදුර දිහා. අන්න ඒ වගේ එකක් මෙතන මේ තියෙන්නේ විශේෂ ප්‍රිස්මයක්. තාප විකිරණ වර්ධනය කරලා ගණනය කරන්න පුළුවන් එක. තරංගායාමයේ ලැම්ඩා සහ එම තරංගායාමයට අදාළ තරංගායාමයේ ලැම්ඩා විශේෂ එක්කෙනෙක් විතරක් ගත්තොත් සහ එම තරංගායාමයට අදාළ විකිරණ තීව්‍රතාවයේ E ලැම්ඩා සංකේතය එහෙමයි තියෙන්නේ. විකිරණ තීව්‍රතාවය අපි E වලින් පෙන්නනවා. ඒ කිසියම් තරංගායාමයකට අදාළ එක්කෙනෙක්නේ. අපිට රතු පාටට අදාළ එක්කෙනා කියලා. නැත්නම් දම් පාටට අදාළ එක්කෙනා කහ පාටට. ඒ වගේ මෙතන හරි අදාළ තරංගායාමයේ යටින් ලියන්න. ඒක අරගෙන තරංගායාමයේ ලියලා x අක්ෂයේ පැත්තට y අක්ෂයේ පැත්තට පෙන්නනවා. ඒ අදාළ තරංගායාමයට අදාළ විකිරණවල තීව්‍රතාව. ඒ කියන්නේ අර ඒකීය වර්ගඵලයක් මත තත්පරයකදී යන ශක්තිය. ඒක අරන් ප්‍රස්ථාරයක් අඳිනවා. මෙන්න මේ වගේ ප්‍රස්ථාර තමයි පොත්වල
ඇඳලා තියෙන්නේ. මේ තියෙන වගේ ප්‍රස්තාර මේකේ හැඩයක් අඳින්න දරුවාට පොඩක් මතක තියෙන්න ඕන. එතන මේ මැද හරිය මේ පෙන්නලා තියෙන අර දෘශ්‍යාලෝකය කියන කොටස. මේ තියෙන්නේ. අදෝරක්ත කිරණ මේ රතු පාටට මේ පැත්තට යනකොට මේ හරිය තමයි අදෝරක්ත කිරණ තියෙන්නේ. X කිරණ ඒ වගේ ඒවාක් තියෙනවනේ. ඒ සම්පූර්ණ විකිරණ සලකුවොත් එන එකක් තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒතකොට මේ පැත්තේ තරංගායාම සඳහන් කරලා තියෙන ඒගොල්ලෝ මේ මෙහෙම සම්තතික වක්‍රයක් එන්නේ නැහැ. එක එක තරංගායාම වලට එක එක තීව්‍රතා එන්නේ. ඒවා මේ මෙන්න මෙහෙම ඇඳොත් ප්‍රැක්ටිකල් එකක් කරත් මේ වගේ තමයි එන්නේ. මේ මෙතන මම ලියලා තියෙන්නේ මේකට දාලා පොත්වල තියෙන ප්‍රස්තාරයක්. දැන් මෙතන තියෙන තරංගායාම මොන හරි වර්ග ටිකක්. අපි හිතුව මේ තරංගායාමට අදාළ තීව්‍රතාවය මෙන්න මෙතනින් පෙන්නනවා. මේකට අදාළ එක්කන මෙහෙම පෙන්නනවා. මේ තරංගායාමට අදාළ එක්කන මෙහෙම පෙන්නනවා. ඒතර දල වශයෙන් ඇඳම මෙන්න මේ වගේ එකක් අඳින්න පුළුවන්. ඒකයි කියන්නේ සම්තතික වක්‍රයක් එන්නේ. ඩොට් ඩොට් එන්නේ. මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා ඔන්න වගේ එකක් එනවා. ඒ වගේ හැඩයක් තමයි දෙන්නේ. අපි පරීක්ෂණයක් විද්‍යාගාරයේ කරන්නේ නැති නිසා අපිට මේ වගේ පාඨාංක අරගෙන ප්‍රස්තාරයක් අඳින්න අමාරුයි. මේක මතක තියාගන්න තමයි තියෙන්නේ. එතකොට මේක මේ එක එක උෂ්ණත්ව වලට ඇදලා තියෙනවා. බලන්න මේ යටින් තියෙන වක්‍ර කොටස ඇදලා තියෙන්නේ කෙල්වින් 3000ට. එතකොට ඊට උඩින් එක 4000ට, 5000ට, 6000ට, 7000ට ඔය වගේ එක එක පොත්වල ඇදලා තියෙනවා කෙල්වින් 1000, 2000 එහෙම ඇදලා තියෙනවා. 1000, 1200, 1400 වගේ ඇදලා තියෙනවා. එක එක උෂ්ණත්ව වලට අදාළව තමයි ඇදලා තියෙන්නේ. අපි මේ අර කෘෂ්ණ වස්තුව කියන එක එක උෂ්ණත්ව වල තියන්න පුළුවන්. ඒතර දැන් මෙන්න මේ වක්‍රයෙන් පෙන්නන්නේ කෙල්වින් 5000 ඉන්න කෘෂ්ණ වස්තුව. එතන මෙයා කෙල්වින් 6000 ඉන්න කෙනෙක්. කෙල්වින් 6000 කියන ආසන වශයෙන් සූර්යාගේ උෂ්ණත්වය. ඒතර සූර්යාගේ උෂ්ණත්වයේ ඉන්න වස්තුවකේ පිට කරන විකිරණ වල තීව්‍රතා ව්‍යාප්තියක් තමයි මේ තියෙන්නේ. එතන මේක සූර්යාටතර වැඩි කෙල්වින් 7000ක් වගේ එකක් වෙනවා. කණාමැදිරියෙක්ගෙන් අපි දැකලා තියෙන රැයට අර පොඩි කහ පාට එළියක් වගේ පිට කරනවානේ කලාමැදිරියෝ. ඒතර එයාගෙන් පිට වෙන විකිරණ වල තීව්‍රතා ව්‍යාප්තියක් අපිට අවශ්‍ය නම් අදිතේ. ඒතර මේකේ දල වශයෙන් වගේ හැඩයක් ගන්න පුළුවන්. ඒ වගේ අතර මේ පැත්ත තියෙන මේ තත්පරයකදී ඒකීය වර්ගඵලයක් මත වැටෙන ශක්තිය. ඒතර තත්පරයකදී කියනවා තත්පරයට ශක්තිය නම් ජූල්නේ. තත්පරයට ජූල්නේ. ඒතර ඒක වොට්. එක වර්ග මීටරයකටනේ. ඒකින්ද වොට් වර්ග මීටරයට. හැබැයි ඊට අමතරව කියන්න ඕන මොන තරංග ආයාමයට අදාළද කියලා. ඒකෙන් දෙක අර තරංග ආයාමෙනුත් බෙදන්න ඕන. ඒකද ලැම්ඩා රින එක කියලාත් මෙතෙන්ට එන්න ඕන. ඔය ඔක්කොම දාලා තමයි ඒක අපි ලියන්නේ. දරුවන්ට දල වශයෙන් මේක මතක තියාගෙන ඉන්න තමයි තියෙන්නේ මේ වගේ වක්‍රයක්. හරි. උෂ්ණත්වය වැඩි වෙන්න මේ තීව්‍රතාවය වැඩි වෙනවා කියලා මේකේ සඳහන් වෙලා තියෙනවා. බලන්න. 5000ට වඩා වැඩි ඉන්නේ තීව්‍රතාවයක් උඩට ගිහින් තියෙනවා. 6000කට වඩා වැඩි ඉන්නේ 7000ක. ඒතර ඒක උඩට යනවා කියලා මතක තියාගෙන ඉන්නවා. ඊට අමතරව මෙන්න මේවා මතක තියාගෙන ඉන්න ඕන. මේ වක්‍රයේ ලක්ෂණ විදිහට මතක තියාගන්න. දැන් මේ මම මේ ඇඳලා තියෙන වක්‍රේ මෙන්න මේ හරිය මේ බෑවුම වගේ එක වැඩිනේ. ඒක අනුක්‍රමණය. මේ පැත්තට තීව්‍රතාවයනේ ලිව්වේ. මේ පැත්තට ලිව්වේ තීව්‍රතාවය. ලිව්වේ හැබැයි අදාළ තරංගායාමයක් ලියන්න ඕන. කාට අදාළ එක්කනද කියලා. ඒ රේඛාවේ මේ හරියේ බෑවුම කන්ද වගේ ගතිය වැඩි. ඒ කියන්නේ තරංගායාමයේ අඩු පැත්තට වෙන්න ශීඝ්‍රතාවය වැඩි. තරංගායාමයේ වැඩි පැත්තට වෙන්න අර වෙනස් වෙන බෑවුම ඒක අඩුයි. ඒක මතක තියාගෙන ඉන්න ඕනේ එක ලක්ෂණයක්. මේ පැත්තේ බෑවුම වැඩි, මේ පැත්තේ බෑවුම අඩුයි. ඉතින් මේ පැත්ත කියලා කියන්න බෑනේ. කියන්න වෙන්නේ තරංගායාමයේ අඩු හරියේදී බෑවුම වැඩි. තරංගායාමයේ වැඩි කොටසේදී බෑවුම අඩු වෙන්නේ. ඒ එකක්. ඊළඟට උෂ්ණත්වය වැඩි කරොත් මේ තීව්‍රතාවය වැඩි වෙනවා. මේක ටිකක් තව උඩට යනවා මෙන්න මෙහෙම ගිහින් යනවා මේ. ටිකක් උඩට යනවා. තව උෂ්ණත්වය වැඩි කරොත් තව උඩට යනවා. ඒකත් දරුවෝ මතක තියාගෙන ඉන්න ඕනේ. ඊළඟට මෙන්න මේ වගේ තැනකට අපි කියනවා
තීව්‍රතාව උපරිම වෙන මෙතන තීව්‍රතාව උපරිම වෙන්නේ. ඒ උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඒක ලැම්ඩා m කියලා ලියනවා. මැක්සිමම් එක. තීව්‍රතාව උපරිම වෙන තැනට අදාළ තරංග ආයාමය. ඒතර රතු පාට කිරණය ගත්තොත් ඒකෙත් මේ වගේ තැනක් තියෙනවා. ඒතර මෙයාගේ උපරිම තීව්‍රතාවය තියෙන මෙතන එතනින් පල්ලෙහාට නම් ආවා මේ මෙතන තමයි එයාගේ තරංග ආයාමය. එතකොට මේ උපරිම තීව්‍රතාවය වැඩි වෙනකොට කියන්නේ උෂ්ණත්වයත් එක්ක වැඩි වෙනවනේ දැන් මෙයා කෙල්වින් 5000 නම් මෙයා කෙල්වින් 5000 නම් මෙයා 6000 වගේ එකක් නේ. ඒතර අර උපරිම තීව්‍රතාවය දෙන්නේ. ඒ උපරිම තීව්‍රතාවයේ දෙන තරංග ආයාමයක් තියෙන්නේ. ඒක මේ තරංග ආයාමයේ අඩු පැත්තට යනවා. බලන්න මේ උපරිමයේ තියෙන්නේ මෙතන. ඊළඟ එකනේ උපරිමයේ අර පැත්තට වෙන්නනේ තියෙන්නේ. දැන් තව එක්කෙනෙක් ඇන්දොත් දරුවෝ ඒක තව ටිකක් මෙහාට අර උපරිමයේ දෙන එක නිකන් අර පැත්තට තල්ලු වෙනවලු තරංගාමයේ අඩු පැත්ත. අන්නේ ගුණාංග ටික තමයි මේ වක්‍රයේ දරුවන්ට මතක තියාගෙන ඉන්න තියෙන්නේ. මේ පැත්තට තියෙන තරංග ආයාමය, මේ පැත්තට තියෙන කිසියම් තරංග ආයාමයකට අදාළ තීව්‍රතාවය. ඒක සම්පතික වක්‍රයක් නෙමෙයි එන්නේ. ඩොට් ඉන්නේ අපි ඒවට කියන්නේ විවික්තයි කියලා. ඒක දල වශයෙන් ඇඳම තමයි මේ වගේ හැඩයක් ගන්න පුළුවන්. ඒතර මේ පැරියේ බෑවුම ටිකක් වැඩි, තරංග ආයාමයේ වැඩි වෙනකොට බෑවුම අඩුයි. ඊළඟට උපරිම තීව්‍රතාවයේ දෙන තරංග ආයාමය උෂ්ණත්වය වැඩි වෙන්න අඩු පැත්තට තල්ලු වෙනවා කියලා. ඔන්න ඔය කරුණු තමයි දරුවන්ට මේකේ මතක තියාගෙන ඉන්නේ. විභාගෙන් දෙනවා මේ වගේ වක්‍රයක් දීලා තමයි මොනවා හරි අහන්නේ. මේ වක්‍රයේ හැඩයත් වරු පොඩක් මතක තියාගන්න. මේ පැත්තට තරංග ආයාම අර පැත්තට තීව්‍රතාවයේ කිසියම් තරංග ආයාමයකට අදාළව. මම මේ ටිකේ ඇදලා තියෙන මේ මැද හරියෙන් පෙන්නන්නේ දෘශ්‍යාලෝකයට අදාළ තරංග ආයාම ටික. රතු පාටනේ තරංග ආයාමය වැඩි. ඒක නිසා එයා පිටිපස්සෙන් ඕන අඳින්න. දම් පාට ඉස්සරහයි. අපි අර ආලෝකයේ වර්තනය හරිය අදකොට එහෙම නෙවෙයි රතු පාට උඩින් තිබුණේ යටින් තිබුණේ දම් පාටනේ. ඒ සංඛ්‍යාතයෙන් බැලුවම මේ තරංග ආයාමයේ බැලුවා. මේ මෙතන තියෙන එකේ කරුණු ටික තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙන විට සියලුම තරංග ආයාම සහිත විකිරණවල තීව්‍රතාව වැඩි වෙනවා. අර වක්‍රයේ උඩින් යන්නේ තීව්‍රතාව වැඩි වෙනවා. කෙටි තරංග ආයාම සහිත විකිරණවල තීව්‍රතාව වැඩි ප්‍රමාණ වලින් ඉහළ යන අතර ඒ කියන්නේ අර බෑවුම කන්ද වගේ ගතිය වැඩි වෙනවා. දිගු තරංග ආයාම වල ඒක අඩුවෙන් වෙන්නේ. සෑම උෂ්ණත්වයකදීම තරංග ආයාමයේ ලැම්ඩා වැඩි වීමත් සමග විමෝචන තීව්‍රතාව පළමුව වැඩි වී උපරිමයකට එළඹී දෙවනුව අඩු වේ. ඒකත් හරිනේ ඉතින්. තීව්‍රතාවය මෙහෙම වැඩි වුණානේ ඉස්සෙල්ලා. මෙහාට වැඩි වෙලා නැවත අඩු වුණා. පල්ලෙහාට එනවනේ. ඒකත් හරිනේ. මේ වක්‍රයේ හැඩය අතන වචනෙන් කියලා දෙන එක තමයි කියන්නේ. තරංග ආයාමයේ වැඩි වෙනකොට තීව්‍රතාව අඩු වෙනවා. තරංග ආයාමයේ අඩු හරියෙත් මේ හරිය අඩුයි. මැදදී උපරිමයක් කියලා තමයි අඩු වෙන්නේ. ඊළඟ කරුණ මොකද්ද? විමෝචන තීව්‍රතාව වැඩිවීමේ ශීඝ්‍රතාව. වැඩිවීමේ ශීඝ්‍රතාව කියන්නේ මේ බෑවුම. අඩුවීමේ ශීඝ්‍රතාවට වඩා මේ හරියේ බෑවුමට වඩා මේ හරියේ බෑවුම වැඩි. සෑම උෂ්ණත්වයකදීම කිසියම් තරංග ආයාම පරාසයක් තුල පවතින. ඒ කියන්නේ මම කියවනේ මෙතන හරියටම තරංග ආයාමයක් ගන්න බෑ කියලා. කිසියම් පරාසයක තමයි ගන්න වෙන්නේ. ඒතර මේ පරාසයේ තියෙන තරංග ආයාම 1 2 3 4 කියලා තියෙන මේ සියල්ලගෙන් වෙන කිරණ ටිකට අදාළව තමයි මේ රතු පාට වගේ මම පාට කරලා තියෙන්නේ. කිසියම් තරංග ආයාම පරාසයක් තුල පවතින සියලුම තරංග ආයාම වලට අනුරූප වන සමස්ත විකිරණයේ මුළු තීව්‍රතාව. තීව්‍රතාව කියන්නේ තත්පරයකදී ඒකී වර්ගඵලයක් කරා යන ශක්තියනේ. ඒ ටික ලැබෙනවලු මෙන්න මේ වක්‍රයේ තරංග ආයාමයේ අක්ෂයත් එක්ක හදන මෙන්න මේ ආවරණය වෙන වර්ගඵලය. ඒක තමයි මේකේ කියන්නේ.
දැන් මෙතන පොඩි නියමයක් දීලා තියෙනවා අපිට ගණන් හදන කලින් තව. දැන් අපි එක සමීකරණයක් ගත්තනේ අර විකිරණ පිට කරන ශීඝ්‍රතාවය E සමානයි සිග්මා AT4 කියලා. මෙන්න මේ වගේ තා පොඩි සමීකරණයක් දීලා තියෙනවා මේ වින්ග්ස් විස්ථාපන නියමය කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ අර මෙන්න මේ ප්‍රස්ථාරය ගත්තම අර විකිරණ තීව්‍රතා ව්‍යාප්තියේ ප්‍රස්ථාරය ගත්තම දැන් මෙහෙමනේ තිබුණේ. ඊළඟ එකේ උපරිමය ටිකක් මෙහාට යනවනේ. ඊළඟේ උපරිමය තව ටිකක් වහාට යනවනේ. ඒතර මේ උපරිමේ උෂ්ණත්වය වැඩි වෙන්න මේ බලන්න. මෙන්න මේ උපරිමය දෙන තරංග ආයාමය මෙතන තියෙන එක්කෙනාට වඩා ලැම්ඩා 1 කියලා ලියමු. මෙතන තරංග ආයාමය ලැම්ඩා 2 කියලා ලියමු. ඊළඟ එක්කෙනා ලැම්ඩා 3 කියලා ලියමු. උෂ්ණත්වය වැඩි වෙන්න තීව්‍රතාව උපරිමාගය දෙන තරංග ආයාමය මේ තරංග ආයාමය අඩු වෙන පැත්තට යනවලුනේ. ඒතර උෂ්ණත්වය වැඩි වෙනවා. මේ උෂ්ණත්වයට වඩා මේ උෂ්ණත්වය වැඩි, එයාට වඩා මෙයා වැඩි. ඒතර උෂ්ණත්වය වැඩි වෙනවා. තරංග ආයාමය අඩු වෙනවා. එහෙම වෙන්නේ මේ උෂ්ණත්වයයි තරංග ආයාමයයි දෙන්න ගුණ කරාම නියතයක්. මෙන්න මෙහෙම එකක් කියනවා. උපරිම තීව්‍රතාවය දෙන තරංග ආයාමයයි උපරිම තීව්‍රතාව දෙන තරංග ආයාමයයි ඊට අදාළ නිරපේක්ෂ උෂ්ණත්වය කෙල්වින් උෂ්ණත්වය ගුණ කරාම නියතයක්. අන්නේ නියතය තමයි ඔය වින්ග්ස් විස්ථාපන මූලධර්මයෙන් C කියලා දාන නියතය. මේ අගය දෙනවා 3.0 ගාණක් සාමාන්‍ය 2.9 කියලා දීලා තියෙනවා. ඉතින් මේක දාලා සමහරවිට ගණන් හදන්න අපිට පුළුවන්. මේ තියෙන තීව්‍රතාව උපරිම වෙන තරංග ආයාම. මේ තියෙන ඊට අදාළ උෂ්ණත්වය. ඒ දෙන ගුණ කරාම නියතයක් කියලා තමයි කියන්නේ. මේ තියෙන නියතයේ අගය 2.9 වැඩි කිරීම 10^3 කියලා. පොත්වල නම් ගණන් හදනකොට මේක 3 වැඩි කිරීම 10^3 කියලා ගන්නවා. ඒතර ඒකේ තියෙන උෂ්ණත්වයයි තරංග ආයාමයනේ ගුණ කරලා තියෙන්නේ. ඒතර උෂ්ණත්වය කෙල්වින් වලින් තරංග ආයාමය මීටර වලින්. සමහරට බහුවර්ණක අහන්න පුළුවන් වින්ග්ස් නියමයේ C නියතයේ ඒකක මොනවද කියලා. ඒතර මේකෙන් ගන්න පුළුවන්. ඒක තමයි මේකේ කියන්නේ. දැන් අපි මේකේ සිද්ධාන්ත කොටස ඔක්කොම සාකච්ඡා කරා. විකිරණ කියන්නේ මොනවද? ඒවා මාධ්‍යයක් නැතුව ඕන තැනක ගමන් කරන්න පුළුවන් කට්ටියක්. තාප විකිරණක් තියෙනවා. ඒකේ ආලෝකයක් තියෙනවා. අදෝරක්ත කිරණක් තියෙනවා. ඒතර ඒවායින් වස්තුවක් සියලුම තරංග ආයාම අවශෝෂණය කරනවා නම් ඒවට අපි කියනවා කුෂ්ණ වස්තු කියලා. සමහර ඒවා සියලුම තරංග ආයාම අවශෝෂණය කරන්නේ නැහැ. ඒතර අපි ගණන් හදනවාම අර පෘෂ්ඨික විමෝචකතාව කියලා සිම්පල් E එකක් ලියන. සමීකරණයක් අපිට දුන්නා ස්ටෙපාන් සමීකරණය සිග්මා AT4 කියලා. ඒ T කියන්නේ කෙල්වින් උෂ්ණත්වය. ඒකේ 4 වෙනි බලයට තමයි අනුලෝම සමානුපාතික තත්පරයකදී පිට කරන විකිරණ වලින් එන ශක්තිය. ඊට වින්ග්ස්ගේ නියමයෙන් කිව්වා අර උපරිම තරංග ආයාමයයි ඊට අදාළ උෂ්ණත්වය ගුණ කරාම නියතයක් කියලා. ඊට කලින් මම අර තීව්‍රතා ව්‍යාප්තිය කියලා පොඩි පස්තාරයක් පෙන්වුවා දරුවන්ට. අර තරංග ආයාමයේ දාලා x අක්ෂය පැත්තට y අක්ෂය පැත්තට දානවා. ඒ අදාළ තරංග ආයාමයට එන තීව්‍රතාව. දාලා පස්තාරයක් ඇඳලා ඔන්න ඔය ටික තමයි මේකේ තියෙන්නේ. අපි ඊළඟ කොටසදී බලමු මේකට අදාළ සමීකරණේ පාවිච්චි කරන පුරුදු වෙන්න ඕන නිසා ඒවයි ගැටලු ටිකක් විසඳන්න.